සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තමෝ කල්යාණ මිත්‍ර වූ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැමදෙනාගේ ගෞරවාදර නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, සම්මාදිට්ඨි ධර්ම දේශනා මාලාවේ තවත් එක දේශනාවකට මේ සූදානම් වෙන්නේ. ඔබ දන්නවා සම්මාදිට්ඨි දේශනා මාලාවේ අපි සාකච්ඡා කරමින් ඉන්නේ මජ්ක්‍ධිම නිකායේ සම්මාදිට්ඨි සූත්‍රය. හැබැයි සම්මාදිට්ඨි සූත්‍රය අපි මේ සාකච්ඡා කරමින් සිටින අතරතුරේ ඒ සම්මාදිට්ඨියම විස්තර කරන්න අපි වෙනස් සූත්‍ර දේශනා කතා කරනවා. විශේෂයෙන් අපි ඒ සම්මාදිට්ඨි සූත්‍රයේ චතුරාර්ය සත්‍ය කියන කොටස අපි කතා කරමින් ඉන්නේ. ඒ චතුරාර්ය සත්‍ය කියන කොටසේ යටතේ ගොඩාක් සූත්‍ර දේශනා අපිට කතා කරන්න පුළුවන්. මොකද බුදුරජාණන් වහන්සේගේ දේශනාවල චතුරාර්ය සත්‍යයෙන් බැහැර දෙයක් නැහැ. චතුරාර්ය සත්‍ය අවබෝධයනේ බුද්ධ දේශනාවේ ඒකායන ඉලක්කය වෙලා තියෙන්නේ. ඒක නිසා සෑම දේශනාවකම වගේ අඩංගු වෙලා තියෙන්නේ චතුරාර්ය සත්‍යය. ඒක නිසා මේ චතුරාර්ය සත්‍ය ඒ පරයය යටතේ බොහෝ දේශනා අපිට කතා කරන්න පුළුවන්. හැම දෙයකින්ම උද්දීපනය වෙන්නේ සම්මාදිට්ඨියමයි. ඒතර මේක තේරුම් ගැනීමම සම්මාදිට්ඨියයි. මේ තේරුම් අරගෙන තමන්ගේ දැක්ම සකස් කර ගැනීමම සම්මාදිට්ඨියට පැමිණීමයි. ඒක නිසා අපිට ඕන ගොඩාක් සූත්‍ර දේශනා මේ කොටස යටතේ කතා කරන්න පුළුවන්. ඉතින් අදත් අපි කතා කරන්නේ ඒ සම්මාදිට්ඨි සූත්‍රය යටතේම තියෙන චතුරාර්ය සත්‍ය කියන පරයයට අපිට උපකාර කරගන්න පුළුවන් සූත්‍ර දේශනා වක්කෝ දෙකක් ගැන අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් පින්වත්නි, අපි මේ ගෙවමින් ඉන්නේ ඉතාමත්ම අවිනිශ්චිත කාලයක්. ජීවිතයේ අනියත බව, ජීවිතයේ අස්ථිර බව, ජීවිතයේ අසාර බව බුද්ධිමත් කෙනෙකුට හොඳට තේරුම් ගන්න පුළුවන් කාලයක්. ඒ කියන්නේ මේ කාලේ විතරක් මේ ජීවිතයේ අස්ථිරයි අනියතයි නිස්සාරයි නෙවෙයි. සෑම කාලෙකම ඒක ජීවිතයේ ස්වභාවය. අපි ගත්තොත් එහෙම අතීතයේ අපි අහලා තිනවා අතීතයේ එකතැන මිනිස්සු ලක්ෂ ගණන් දහස් ගණන් ලක්ෂ ගණන් මැරුණු මහා යුද්ධ. ඊට පස්සේ ඒ ඈත අතීතයේ ඓතිහාසික යුගයේ ඇතිවෙච්ච යුද්ධ ගැන අපි පොත්පත් වලින් කියවලා තියෙනවා. ඊළඟට මෑත අතීතයේ ඇති වුණු යුද්ධ
පළවෙනි ලෝක යුද්ධය, දෙවෙනි ලෝක යුද්ධ වගේ ඒ යුද්ධවලදී මිනිස්සු විශාල ප්‍රමාණයක් මැරිලා තියෙනවා. ඊළඟට අපි අහලා තියෙනවා ඈත අතීතයේ තිබුණු ඒ වසංගත, සමහර වසංගතවලදී ගම් පිටින්, නියංගම් පිටින්, නගර පිටින් මිනිස්සු මෙරි යනවා. අපි ගත්තොත් එහෙනම් බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලෙම කොච්චරක් වසංගත, ඒ දැන් අවුරුදු බුදුරජාණන් වහන්සේගේ ජීවමාන අවුරුදු 45 ඇතුළත කොයිතරම් වසංගත ඇවිල්ලා තිනවද? දඹදිව. ඊට පස්සේ ලංකාවේ වුණත් අතීතයේ බොහෝ වසංගත තිබිලා තියෙනවා. ඒ වලින් 100 ගණන්, දහස් ගණන් මිනිස්සු මැරිලා තියෙනවා. ඒසර එවැනි කාලයක් වර්තමානයේ. දැන් ඔබ මතක් කරන්න එපා මේ වෙනකොට ලෝකීය අපි මහා ලොකුවට කතා කරාට අපි තාක්ෂණයෙන් ඉතාමත්ම දියුණුයි කියලා. වෛද්‍ය විද්‍යාවෙන් ඉතාමත්ම දියුණුයි කියලා. අපි වහසේ බස් දෙඩුවට මිනිස්සයා මේ වසංගතයකින් මේ පොඩි කාලයක් ඇතුළත ලෝකයේ මේ වෙනකොට ලක්ෂ 50කට ආසන්න මිනිස් ප්‍රමාණයක් මැරිලා තියෙනවා. ලක්ෂ 50ක, ඒ කියන්නේ මිලියන 5කට ආසන්න මිනිස් ප්‍රමාණයක් මේ වෙනකොට ලෝකයේ මැරිලා තියෙනවා. තව මේක ඉවර නැහැ. ඒක නිසා ජීවිතේ හරි අස්තිරයි. ජීවිතේ හරි නිස්සාරයි. ජීවිතේ හරි අවිනිශ්චිතයි. ඒ අවිනිශ්චිත ජීවිතය ගැන තේරුම් ගන්න බුද්ධිමත් කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තමයි එකම රැකවරණය. හැබැයි ඒ අවිනිශ්චිත බව බුද්ධ දේශනාවට අනුව තේරුම් ගන්න කෙනෙකුට එහෙම නැත්තම් ඒ පැත්තක් හිතන්නේවත් නැහැ. ඔබ හිතන්නේ මේ තරම් අස්තිර, මේ තරම් මේ වසංගතයකින් ලෝකෙ මිනිස්සු මෙරි යන ඔබ පහුගිය කාලේ දැක්කනේ ඉන්දියාවේ කොපමණ ප්‍රමාණයක් මරුණද මේ පිට්ටනිවල මේ තැන් වල මේ ළඟින් මිනි පුච්චනවා. දැන් ඒ ඉන්දියාවේනේ අපි ලොකුවට කතා කරන දැන් ඉන්දියාව තියෙන්නේ මරණ අතින් ගත්තොත් මට හිතෙන විදිහට තුන්වෙනි තැන විතර වගේ. ලෝකී රටවල් වල. වැඩිම මරණ ප්‍රමාණයක් තියෙන්නේ ඇමරිකාවේ. ඇමරිකාව ලෝකී තාක්ෂණය අතින් ඉදිරියෙන්ම සිටින රට වුණාට කොරෝනා මරණ වලින් වැඩිම ප්‍රමාණයක් තියෙන ඇමරිකාවේ. ඊළඟට මට මතක හිටින්නේ බ්‍රසීලයේ මරණ. එතකොට ඉන්දියාවේ තියෙන තුන්වෙනි තැනට මරණ අතින්. ඒතර ඔබ දැක්කා ඒ මරණ කොයිතරම් ප්‍රමාණයක් මෙරි යනවා. මේවා දකින්නවා මිනිස්සු. මේවා දැක්කට හැබැයි ධර්මයේ තුලින් දකින්නකම්, ධර්මයේ පැත්තෙන් කල්පනා කරනකම් මේවල යථාර්ථයක්, මේවල ඒ කියන්නේ මේවා තුලින් ජීවිතේ අවබෝධයක් කරා ඉන්න පුළුවන් කියලා හිතන්න අමාරුයි. එහෙම හිතන්නේ. එහෙම හිතන්නේ ධර්මයේ තුලින් දකින්න කෙනා. ආන්නේ එයාට තමයි තේරෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තමයි මේ සියලු දේට රැකවරණය තියෙන්නේ කියන. මොන ධර්මයේ තුලද? චතුරාර්ය සත්‍ය ධර්මයේ තුල. හොඳට මතක තියාගන්න. ආර්ය සත්‍ය අවබෝධය තුල, නිවන් මඟ ප්‍රගුණ කිරීම තුල. දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට දෙවි කෙනෙක් ආවා. සංයුත්ත නිකායේ පළවෙනි පොත් වහන්සේ තුල තියෙනවා අච්චින්ති සූත්‍රය කියලා. ඒ අච්චින්ති සූත්‍රයේ තියෙන්නේ ඔබ කියවලා බලන්න. සංයුත්ත නිකායේ පළවෙනි පොත් වහන්සේ තුල ඒ අච්චින්ති සූත්‍රයේ තියෙනවා දවසක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන දෙවි කෙනෙක් කෙනවා. ඒ දෙවිය ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ඒ දෙවිය ගාථාවකින් යම් ප්‍රකාශයක් කරනවා. අච්චින්ති කාලා තරයන්ති රත්තියෝ වයෝ ගුණං අනුපුබ්බං ජහන්ති ඒවම් භයං මරණී පෙක්ඛමානෝ පුඤ්ඤානි කෛරාත සුඛවහනීති කියලා. ඒ දෙවිය කියනවා අච්චින්ති කාලා මේ කාලය වේගින් ගෙවිලා යනවා. ඇත්තනේ. කාලය මොනතරම් වේගින් ගෙවිලා යනවද? සතිය ගෙවෙනවා අපිට තේරෙන්නේවත් නැහැ. සතියක් කියන අපිට තේරෙන්නේ නැහැ නේ. බලන්න දවස ගෙවෙනවා අපිට තේරෙනවද? උදේ ලිවෙනවා. හරි. ඊට පස්සේ මොන හරි කරනකොට මෙන්න ටිකක් ළඟට රැ වෙලා. ඒ ගෙවෙන්නේ දවසක් නේ.
මෙහෙම දවස් ගෙවිලා සතිය ගෙවෙනවා අපි දන්නෙත් නෑ. මේ මොහොතයි වගේ සතිය ගෙවෙන්නේ. එවැනි සති 4ක් ගෙවුනට පස්සේ මාසයක් ගෙවෙනවා. එවැනි මාස 12ක් අවුරුදු කීයද අපි ජීවත් වෙන්නේ? කාලේ වේගින් ගෙවිලා යනවා. කාලේ වේගින් ගෙවිලා යනවා. අච්චින්ති කාලා තරයන්ති රත්තියෝ රෑදාවල් ඉක්මවා යන්නේ ඊ타ත්ම වේගින්. රෑදාවල් ඉක්මවා යනවා. බුදුරජාණන් වහන්සේත් එක සූත්‍රික දේශනාවක් දේශනා කළානේ. ඒ කියන්නේ මරණයට කැපවුණු ගවයෙක් හරි ගවයන් මරණ තැනට දක්කගෙන යද්දී ඒ ගවයා එක කකුලක් ඔසවලා ඒ කකුල තියෙනකොට මරණයට පියවරකින් ලං වුණා. මරණයට පියවරකින් ලං වුණා. මෙහෙම පියවරෙන් පියවර ඒ ගවයා අඩිය තිය යද්දී ඒ මරණ තැනට මේ ගවයන් මරණ තැනට වේගින් පියවරෙන් පියවර මරණයට ලං වෙනවා. අපිත් රෑදාවල් ඉක්මවා යද්දී මරණයට ලං වෙනවා. තරයන්ති රත්තියෝ වයෝ ගුණං අනුපුබ්බං ජහන්ති. වයස ජීවත් වෙන්න තියෙන කාලය වේගින් ඉක්මවා ගිහිල්ලා ජීවිතයේ අවසානයට ලං වෙනවා. වයෝ ගුණං අනුපුබ්බං ජහන්ති. ඒවම් භයං මරණී පෙක්ඛමානෝ. මරණේ ඉදිරියේ තියෙන මේ භය දකින්න කෙනා දෙවියා කියනවා මරණේ ඉදිරියේ තියෙන මේ භය දකින්න කෙනා ඒවම් භයං මරණං පෙක්ඛමානෝ පුඤ්ඤානි කෛරාත සුඛාවහානීති. දෙවියා කියනවා මරණේ ඉදිරියේ තියෙන මේ භය දකින්න කෙනා සැප ගෙන දෙන්න පින්මයි කළ යුත්තේ කියලා. සැප ගෙන දෙන පින්මයි කළ යුත්තේ කියලා දෙවියා කියන්නේ. බුදුරජාණන් වහන්සේ ඒක අනුමත කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අච්චෙන්ති කාලා තරයන්ති රත්තියෝ. කාලයේ වේගින් ගෙවිලා යනවා. රෑදාවල් වේගින් ඉක්මවා යනවා. හරි. වයෝ ගුණං අනුපුබ්බං ජහන්ති. වයස අන්තයට යනවා. මරණයට ලං වෙනවා. ඉක්මනින්. ඒවම් භයං මරණං පෙක්ඛමානෝ. මරණයේ ඉදිරියේ තියෙන භය දකින්න මේ කෙනා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝකාමිසම් පජහේ සන්තිපෙක්ඛාති. ලෝකාමිසයට තියෙන ලෝකාමිසය අතහරින්න කියනවා. ලෝකාමිසය අතහරින්න කියනවා. මොකක් අපේක්ෂාවෙන්ද? සන්තිපෙක්ඛාති. ශාන්තිය, ශාන්තිපදය. ශාන්තිපදය කියන්නේ නිවන. නිවන අරමුණු කරගෙන නිවන අපේක්ෂා කරගෙන ලෝකාමිසය අත්හරින්න කියනවා. අර මරණ ඉදිරියේ තියෙන මේ භය දකින්න කෙනා මෙතෙන් එන්නේ කවුද? දැන් දෙවියා කිව්වේ මරණ ඉදිරියේ මේ තියෙන මේ භය දකින්න කෙනා පින් කර ඉන්න කියලා. පින කරන්න කියලා. ඒ බුදුරජාණන් වහන්සේ මේක අනුමත කළේ නැහැ. හැබැයි එකකින් අදහස් කරන්නේ බුදුරජාණන් වහන්සේ පින් කරන්න එපා කියපේකද? නැහැ. බුදුරජාණන් වහන්සේ පින වර්ණනා කළා. බුදුරජාණන් වහන්සේ පින කරන්න කිව්වා. පිනට බය වෙන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මරණේ ඉදිරියේ තියෙන මේ භය දකින්න කෙනා නිවන අරමුණු කරගෙන ලෝකාමිසය අතහරින්න කියලා. නිවන අරමුණු කරගෙන ලෝකාමිසය අතහරින්න. එතකොට යාට රැස්වෙන්න ඕන ඉහළම පින රැස් වෙලා. නිවන අරමුණු කරගෙන නිවන් මඟක් දිනු කරගන්න කෙනාට රැස් කරගන්න තියෙන ඉහළම පින රැස් කරගෙන යා. ඉහළම පින රැස් කරගෙන. හරි. ඒක නිසා පින්වත්නි අපේ ජීවිතයේ ගොඩාක් හිතන්න ඕනි කාලයක්. නමුත් මේක කතා කරන්නේ නැහැ. මේ කතා කරන්නේ නැහැ. මේ කතා කරන්නේ නැත්තේ මේක විශේෂ වෙන්නේ නැහැ ගොඩාක් දුරට. හරි. අපිට විශේෂ වෙන්නේ ලෝකාමිසය. විශේෂ වෙන්නේ ලෝකාමිසයේ පැත්ත. ලෝකයට අයිති දේවල්. ලෝකේ අපිට විශේෂ වෙන්නේ. ලෝකෝත්තරේ විශේෂ වෙන්නේ නැහැ. ඒ විශේෂ කරගන්න අපිට උවමනාවකුත් නැහැ. ලෝකෝත්තරේ. ලෝකය තුල අපි හැසිරෙමින්
ලෝකයේ තුල කටයුතු කරමින් ලෝකයේ තුල ගනුදෙනු කරමින් අපි සතුට වෙනවා. ලෝකෝත්තරය අපි විශේෂ කරගන්න උත්සාහ කරන්නේ. ඒක බුදු කෙනෙකුගේ ධර්මයක් තුලින් කරන එකක්. ඒ පැත්තට යන්න බුදුරජාණන් වහන්සේ වදාළ ඒ සුවිශේෂී ඒ නිවන් මඟ ඒ චතුරාර්ය සත්‍ය ධර්මය ඒ කතා නොකර ඒ මෙනෙහි නොකර ඒ මනසිකාරය නොකර ඒ ස්පර්ශ නොකර ඒ මනසිකාරය නොකර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක නිසා නමුත් අපිට අපි පින්වත්නි බුදුරජාණන් වහන්සේ එක දවසක් බුදුරජාණන් වහන්සේ ඔබ අහලා තියෙනවා බද්දාලි සූත්‍රයේනේ දේශනා කළා. බද්දාලි කියන මේ ස්වාමීන් වහන්සේ අරමුණු කරගෙන මේ දානය ගැන විකාල භෝජනය ගැන දේශනා කරපු දේශනාවක් මජ්ක්‍ධිම නිකායේ තියෙන. මේ බද්දාලි සූත්‍රයේ අවසානෙට භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මුල් කාලේ ශාසනය පිහිටුලා මුල් කාලේ විනය ශික්ෂාපද තිබුණේ නැහැ. විනය ශික්ෂාපද තිබුණේ නැහැ ගොඩාක්. ස්වාමීනි ඒ කාලේ බොහෝ වේගින් රහතන් වහන්සේලා බිහි වුණා. ස්වාමීනි මේ විනය ශික්ෂාපද දැන් ගොඩාක් තියෙනවා. ඒත් රහතන් වහන්සේලා බිහි වීම අඩුයි. ස්වාමීනි මේකට හේතුව මොකක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා න තාව බද්දාලි සත්තා ශාවකානං සික්ඛාපදං පඤ්ඤාපෙන්ති. බද්දාලි ශාස්ත්‍රඥ වහන්සේ ශ්‍රාවකයන්ට ශික්ෂාපද පනවන්නේ නැහැ කියනවා. යාවන ඉදේකච්චේ ආසවට්ටානීයා ධම්මා සංඝේ පාතු භවಂತಿ. මේ සංඝය අතර ආසවට්ටානීය ධර්ම පහළ වෙනකන් ආසවට්ටානීය ධර්ම පහළ වෙනකන් ශාස්ත්‍රඥ වහන්සේ ශ්‍රාවකයන්ට ශික්ෂාපද බනවන්නේ නැහැ කියනවා. යම් දවසකට සංඝයා අතර ආසවට්ටානීය ධර්ම පහළ වුණේ අන්නේදාට ශාස්ත්‍රඥ වහන්සේ ශ්‍රාවකයන්ට ශික්ෂාපද පනවනවා. එතකොට ආසවට්ටානීය ධර්ම බහුල වෙන්න වැඩි වෙන්න ශික්ෂාපද වැඩි. ආසවට්ටානීය ධර්ම කියලා කියන්නේ ආශ්‍රවයන් වැඩෙන ධර්ම, කෙලෙස් වැඩෙන ධර්ම, නිවන් මගින් බැහැර කරන ධර්ම, නිවන් මඟට බාධා කරන ධර්ම, නිවන් මඟ අහුරන ධර්ම, මේවා ආසවට්ටානීය ධර්ම. ඉතින් මේවා පහළ වෙනකන් බුදුරජාණන් වහන්සේ විනය ශික්ෂාපද පනවන්නේ නැහැ කියනවා. යම් දවසකද මේවා පහළ වුණේ එදා ඉඳලා බුදුරජාණන් වහන්සේ විනය ශික්ෂාපද පනවනවා කියනවා. මොකද මේ ආසවට්ටානීය ධර්ම බුදුරජාණන් දේශනා කරනවා න තාව බද්දාලි ඉදේ කච්චේ ආසවට්ටානීය ධම්මා සංඝේ පාතු භවಂತಿ යාවන සංඝෝ මහන්තම් පත්තෝ හෝති. බද්දාලි ශ්‍රාවක සංඝයා මහත් බවට පත් වෙනකන් තථාගතයන් වහන්සේ මහත් බවට පත්වීම කියන ආසවට්ටානීය ධර්මයේ පහළ වෙනකන් තථාගතයන් වහන්සේ සංඝයාට ශ්‍රාවකයන්ට ශික්ෂාවද පැනෙව්වේ නැහැ කියනවා. මොකද්ද මේ? සංඝයා මහත් බවට පත් වෙනවා. ගොඩාක් පිරිස බවට පත් වෙනවා. දැන් මුල් කාලේ සංඝයා ටිකයිනේ. එතකොට ඒ ටික වෙනකොට බුද්ධ ශාසනය පැවිදි වෙන්නේ ධර්මය අවබෝධ කරගැනීමේ පරමාර්ථයෙන්. එකම පරමාර්ථය ධර්මය අවබෝධ කර ගැනීම. එකම පරමාර්ථය නිවන් අවබෝධය. එකම පරමාර්ථය චතුරාර්ය සත්‍ය අවබෝධය. එතනින් එහා පරමාර්ථ නැහැ. සංඝයා ටිකයි. හරි. ආසවට්ටානීය ධර්මයක් විතර පහළ වෙන්නේ නැහැ. බුදුරජාණන් දේශනා කරන සංඝයා මහත් බවට පත් වුණා යම් දවසක එදාට ආසවට්ටානීය ධර්ම පහළ වෙනවා. එහෙනම් ඔන්න පිරිස බහුල වීම, පිරිස ගොඩාක් වීම ආසවට්ටානීය ධර්මයක්. ආශ්‍රයන් වැඩෙන ධර්මයක්. නිවන් මඟ අහුරන ධර්මයක්. චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් බැහැර කරන ධර්මයක්. එයා නිවනින් බැහැර වෙනවා. ඒ ආසවට්ටානීය ධර්ම පහළ වුණාට පස්සේ. මොකද්ද? සංඝයා බහුල වීම. පිරිස බහුල වීම. මහන්තං පත්තු හෝති. දෙවෙනි එක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා න තාව බද්දාලි
ඉදිකච්චි ආසවට්ටානීයා ධම්මා සංඝී පාදු භවಂತಿ යාවන සංඝෝ ලාභග්ගං පත්තෝ හෝති. දෙවෙනි ආසවට්ටානීය ධර්මී තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංඝයාට ලාභ සත්කාර බහුල වීම. ලාභග්ගං පත්තෝ හෝති. ලාභ සත්කාර බහුල වීම. දෙවෙනි ආසවට්ටානීය ධර්මයේ. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කියලා කියන්නේ නිවන් මඟ අහුරන ප්‍රධාන දෙයක්. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා යම් කාලයකද වැඩි වැඩියෙන් ලැබෙන්නේ වැඩි වැඩියෙන් උපදින්නේ නිවන් මගෙන් බැහැර වෙනවා කියනවා. කවුද දේශනා කරන්නේ? බුදුරජාණන් වහන්සේ. මේ දේශනා කරන්නේ. යම් දවසක සංඝයා ලාභ සත්කාර ලැබුණේ බහුල වශයෙන් ලැබුණේ ඒවට අහු වෙනවා. එතකොට ආසවට්ටානීය ධර්ම පහළ වෙනවා. නිවන් මගෙන් බැහැර වෙන ධර්ම පහළ වෙනවා. පිරිහෙන ධර්ම පහළ වෙනවා. ආශ්‍රයයන් වැඩෙන ධර්ම පහළ වෙනවා. ලාභ සත්කාර සංයුත්තේ කියලා සංයුත්ත නිකාය දෙකේ සම්පූර්ණ සංයුත්තයක්ම තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දාරුණෝකෝ භික්ඛවේ ලාභ සත්කාර සිලෝකෝ කටොකෝ පරුසෝ අන්තරායිකරෝ අනුත්තරස්ස යෝගක්කේ මස්ස අධිගමාය. බුදුරජාණන් දේශනා කරන මහණෙනි මේ අනුත්තර වූ යෝගක්ඛේමය කියලා කියන්නේ අනුත්තර වූ නිවන. හරි? අනුත්තර වූ නිවන අවබෝධ කරගන්න ලාභ සත්කාර සිලෝකෝ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා තරම් දාරුණෝකෝ දරුණු දෙයක්. දරුණු කටුකෝ කටුක දෙයක්. පරුසෝ පරුස දෙයක්. අන්තරායිකරෝ අන්තරායිකර දෙයක් මගේ බුදුනිතින් දකින්නේ නැහැ කියනවා. නිවන් අවබෝධයට ආර්ය සත්‍ය අවබෝධයට නිවන් මඟ ප්‍රගුණ කරන්න සසර දුකින් නිදහස් වෙන්න ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා තරම් දෙයක් දරුණු දෙයක් කටුක දෙයක් පරුස දෙයක් නිවන් මඟට අනතුරුදායක දෙයක් බුදුරජාණන් වහන්සේගේ බුදුනිතින් දකින්නේ නැහැ කියනවා. මොකද මේ ලාභ සත්කාර සිලෝකෝ කියන්නේ ලාභ සත්කාර ලැබීම ලාභ සත්කාර කිරීම ලාභ සත්කාර සිලෝක කියලා කියන්නේ කීර්ති ප්‍රශංසා. ලාභ සත්කාර නෙවෙයි ගොඩාක්ම අනතුරුදායක කීර්ති ප්‍රශංසා. ලාභ සත්කාර පුජ්‍යලය අතහරිනවා කීර්තිය උදෙසා ප්‍රශංසාව උදෙසා. බඩගින් එක වේලෙන් ඉන්නවා කීර්තිය උදෙසා ප්‍රශංසාව උදෙසා. වාහනේ යන්නතු පයින් යනවා කීර්තිය උදෙසා ප්‍රශංසාව උදෙසා. සිරප්පු පාවිච්චි අතහරිනවා කීර්තිය උදෙසා ප්‍රශංසාව උදෙසා. කැලේ වාසය කරනවා කීර්තිය උදෙසා ප්‍රශංසාව උදෙසා. ලාභ සත්කාර අතහරි. හැබැයි කීර්ති ප්‍රශංසා ඊට වඩා දරුණුයි. ඒකයි බුදුරජාණන් දේශනා කරන්නේ දාරුණෝකෝ භික්ඛවේ ලාභ සත්කාර සිලෝකෝ. සිලෝක කියන්නේ කීර්ති ප්‍රශංසා. ඊතරම් නිවන් මඟට අනුතුරු දෙයක් කටුක දෙයක් පරුස දෙයක් අන්තරාය කර දෙයක් බුදුනිතින් දකින්නේ කියනවා. එහෙනම් යම් දවසකද ලාභග්ගම් පත්තු හෝති. ලාභය කෙරෙහි ලාභය සොයන්න පටන් ගන්නේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ඒවා සොයන්න පටන් ගන්නේ ඒවා ලැබෙන්නේ වැඩි වැඩියෙන් එදාට ආසවට්ටානීය ධර්ම පහළ වෙනවා. අනේ සමහර උදවිය බුදුරජාණන් වහන්සේට බණී ප්‍රසිද්ධ වෙනවා. දන්ත ධාතුන් වහන්සේට බණී ප්‍රසිද්ධ වෙනවා. රුවන්වැලිසෑයට බණී ප්‍රසිද්ධ වෙනවා. මිහිඳු මහරහතන් වහන්සේට අගෞරව කරයි ප්‍රසිද්ධ වෙනවා. එක එක දුර්මත පතුරුවයි ප්‍රසිද්ධ වෙනවා. ඒ තමන් ගැන කතා කරන්නයි ඕනේ සමාජයේ. මං ගැන කතා කරන්න ඕනේ. හරි? මං ගැන කතා කරන්න ඕන දෙයක් කරයි. ඒ මං ගැන කතා කරනකොට ප්‍රසිද්ධ වෙනවනේ. ලාභ සත්කාරම උපදිනවනේ. ඒකට ඕන දෙයක් කරයි. මේක සාමාන්‍ය මනුස්ස ස්වභාවය. ඒක නිසා පින්වත්නි එහෙනම් ඔන්න
ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කියලා කියන්නේ ආසවට්ටානීය ධර්මය. ඊපස් බුදුරයන් වහන්සේ දේශනා කරන තාව බද්දාලි ඉදේකච්චි ආසවට්ටානීය ධම්මා සංඝෝ පාතු භවಂತಿ යාවන සංඝෝ යසක් ගම්පත්තෝ හෝති. යසස කියලා කියන්නේ පිරිවර. යසස කියන්නේ පිරිවර. පිරිවර ගොඩාක් තමන් වටේ පිරිවර ගොඩාක් හැදෙනවා නම් යසස වැඩි. ඒතර ගොඩාක් පිරිවර හැදෙද්දී ඒක ආසවට්ටානීය ධර්ම. කවුද දේශනා කරන්නේ? බුදුරජාණන් වහන්සේ. ඒකනේ සමහර උදවියට දැන් ඒ උදවිය දැන් පිරිස වැඩි වෙනකොට පිරිවර වැඩි වෙනකොට එයාට නිවන් මාර්ගයක් අමතකයි. හරි? තව පිරිස ලැබෙන්නේ මොකෙන්ද? ඒක තමයි කරන්නේ. හරි? පිරිස ලැබෙන්නේ පිරිස එකතු වෙන්නේ කොහොමද? ඒක තමයි කරන්නේ. ඉතින් ඒක නිසා දැන් වර්තමාන වුණත් ගොඩාක් එයාට පිරිස එකතු වෙනවා නම් ඒ දේ කරන්න පිළිමෙනවා. ඒක නිවන් මඟද? නිවන් මඟට අනතුරුදායකද? නිවන් මඟෙන් බැහැරද? හරි? නිවන් මගේ අප්‍රමාදීද? ඒක යට අදාළ නැහැ. හරි? එහෙනම් පිරිස බහුල වෙන්න ආසවට්ටානීය ධර්ම පහළ වෙනවා. නිවන් මගෙන් බැහැරෙනවා කියනවා. ආශ්‍රයයන් වැඩෙනවා කියනවා. ඉන්පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තාම බද්දල ඉදේකච්චි ආසවට්ටානීය ධම්මා සංඝෝ පාතු භවಂತಿ යාවන සංඝෝ බාහු සච්ඡං පත්තෝ හෝති. බහුසුතභාවයත් ආසවට්ටානීය ධර්මයක් කියන අපිට මේක අපිට සාමාන්‍යයෙන් හිණකින්වත් හිතන්න නැති දෙයක් නේ. ගොඩාක් දේවල් දන්නකම සමහර කට්ටිය ඉන්නවනේ පුරුදු කිරිල්ලක් නැහැ. නිවන් මඟ පුරුදු කිරිල්ලක් නැහැ. ගොඩාක් දේවල් හොය යනවා. පුරුදු කිරිල්ලක් නැහැ. එයාට ඕනන්නේ මං ගොඩාක් අහලා තියනවා කියන්නේ. ගොඩාක් කියවලා තියනවා කියන්නේ. ගොඩාක් දේවල් දන්නවා කියන්නේ. එයා දන්නේ නැහැ මේ දැනුම කියලා කියන්නේත් ඒ කියන්නේ බුද්ධ දේශනා ගොඩාක් අහන්න එපා කියන එක නෙවෙයි. බුද්ධ දේශනා ගොඩාක් අහලා මතක තියාගන්න එපා කියන එක නෙවෙයි. පුරුදු කිරීම ප්‍රධානයි. නුවණින් විමසීම ප්‍රධානයි. හරි? නුවණින් විමසන්න ඕන දේ ගොඩක් අහන්න ඕනි. නුවණින් විමසන්න ඕන දේ. එමෙතු නුවණින් විමසන්න එච්චර උවමනා නැති දේ ගොඩාක් ඇහුවා කියලා. එයා තුල ආශ්‍රය වැඩි. ඇයි? ගොඩාක් දන්නවා කියලා හිතෙනවනේ Tamanට. Tamanටත් හිතෙනවා මං ගොඩාක් දන්නවා කියලා. අන්න එයා කියනවා අප්පා එයා දන්න දේවල්. අප්පා එයා දන්න කතා, එයා දන්න දේවල්, එයා දන්න මේ සිද්ධි. ඒ ගොඩාක් දේවල් දන්නවා. එතකොට ඒ බහුසුතභාවය කියන එක ආසවට්ටානීය ධර්මයක්. ඉතින් හොඳට බලන්නකෝ ඒ බහුසුතභාවය කියන එක එතනත් බුදුරජාණන් වහන්සේ ආසවට්ටානීය ධර්මයක් විදිහටත් දේශනා කරද්දී බහුසුතභාවය බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ බහුසුතෝ හෝති සුත්තරෝ සුත සම්නිච්චයෝ යේතේ ධම්මා ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසాన කල්යාණං සාත්තං සබ්බ්‍යංජනං කේවල පරිපූර්ණං පරිසුද්ධං ප්‍රකාශිත. තතරූපාස ධම්මා බහුසුතා. එහෙමමයි දේශනා කරන්නේ. ඒ කියන්නේ ගොඩාක් ධර්මයේ දන්නවා කියන එකත් නිවන් මඟට උපකාර නැහැ. මොකද කළ යුත්තේ? ධර්මයේ දන්නේ ටිකයිද ගොඩයිද පුරුදු කිරීම. ටිකයිද ගොඩයිද පුරුදු කිරීම. ප්‍රගුණ කිරීම. නුවණින් විමසීම. යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය නැත්තම් ගොඩාක් එයා දැනගත්තා කියලා, ගොඩාක් අහලා තියනවා කියලා ඒක සම්මාදිට්ඨිය උපදින්න කාරණාවක් වෙන්නේ නැහැ. සම්මාදිට්ඨිය උපදින්න ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. මොකක්ද? බාහිරින් ලැබෙන දේ. බාහිරින් ලැබෙන දේ.
බාහිරින් ලැබෙන දේ කියලා කියන්නේ ධර්මය. දෙවෙනි එක තමයි යෝනිසෝ මනසිකාරය. හරි. බාහිරින් ලැබෙන දේ ධර්මය. එතකොට ඒක එක්කෝ දැන් තමන්ට ධර්මයේ දැන් තමන්ටම ධර්මය උපදව ගන්න බෑනේ. එහෙනම් බුදු කෙනෙක් ඕනේ නෑනේ. තමන්ටම ධර්මය උපදව ගන්න පුළුවන් නම් එහෙනම් තමන්ටම ධර්මය උපදව ගන්න පුළුවන් නම් ඒ සම්මා සම්බුදුරයන් වහන්සේ නමක්. එහෙනම් බාහිරින් දේ ඕනි. සාරිපුත්ත මහරහතන් වහන්සේටත් තමන්ටම ධර්මය උපදව ගන්න බැරි වුණානේ. හරි. එච්චර ප්‍රඥාවන්ත උපතිස්ස පරිබ්‍රාජකයත් ජී ධම්මා හේතුප්පබවා තේසං හේතුන් තථාගතෝ ආහ කියනකොට සෝතාපන්න වෙන්න තරම් නුවණ මොහකුරා ගිහිල්ලා තිබුණෝ ඉන්ද්‍රිය ධර්මයන් ප්‍රගුණ වෙලා තිබුණෝ ඒ උපතිස්ස පරිබ්‍රාජකයටත් බාහිරින් ඒ දේ ලැබෙනකන් හරි බාහිරින් ඒ දේ ලැබෙනකන් උපතිස්ස මහරහත් මේ අසජී මහරහතන් වහන්සේගෙන් ඒ ධර්මයේ ලැබෙනකන් ධර්මයේ ඒක වැටහුන්නේ නෑනේ. එහෙනම් යෝනිසෝ මනසිකාරයේ උපදින්නේ බාහිරින් ලැබෙන දේත් එක්ක. හැබැයි බාහිරින් කොච්චර ලැබුණත් එයා යෝනිසෝ මනසිකාරය කරන්නේ නැත්තම් නෝනින් විමසන්නේ නැත්තම් ඒක දැනුමක් විතරයි. ඒක බහුසුත භාවයක් විතරයි. යෝනිසෝ මනසිකාරය කරන්නේ නැත්තම් නිවන් මඟ ප්‍රගුණ කරන්නේ නැත්තම් ඒක ජීවිතයට අදාළ කරගන්න නැත්තම් ඒක ආසවට්ටානීය ධර්මයක්. ඒක මේ කියන්නේ කවුද කියන්නේ? බුදුරජාණන් වහන්සේ. හරි. ඊන් පස්සේ ඊළඟ ආසවට්ටානීය ධර්මයේ තමයි බුදුරජාණන් වහන්සේ නතාව බද්දාලි දේකච්චි ආසවට්ටානීය ධම්මා සංඝෝ පාතු භවಂತಿ. යාවන සංඝෝ රත්ත්‍ඤ්ඤෝ තං හෝති. රත්ත්‍ඤ්ඤෝ තං හෝති. බොහෝ කාලයක් ඉක්මවා යාම. හරි. දැන් බුද්ධ ශාසනය පහළ වෙලා ගොඩාක් කාලයක් ඉක්මවා ගියා. පළවෙනි ශික්ෂාපදය පනවන්න ඕනේ අවුරුදු 20න්. ඒතර අවුරුදු 20ක් යනකම් ශික්ෂාපද පැනවීමක් උමනා වුණේ නැහැ. බුද්ධ ශාසනය. ඒතර ඔන්න කාලය ඉක්මවා යන බොහෝ කල් ඉක්මවා යනකොට ආසවට්ටානීය ධර්ම පහළ වෙනවා. දැන් බුද්ධ ශාසනය පහළ වෙලා අවුරුදු 2600ක් පැනලා. අවුරුදු 2600ක් පැනලා. එනම් බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 20 යනකම් ශික්ෂාපද පනවන්න උනේ නැහැ. එහෙනම් 20 යනකම් ශික්ෂාපද එකක්වත් පනවන්න උනේ නැහැ. 20 ගත වුණාද ශික්ෂාපද පනවන්න පටන් ගත්තා. ඊට පස්සේ වේගින් ශික්ෂාපද පනවනවා. බලන්නකෝ අවුරුදු 45 ඉක්මවා යනකොට ශික්ෂාපදම කොච්චරක්ද කියලා. ශික්ෂාපදම කොච්චරක්ද කියලා බලන්නකෝ. ලක්ෂ ගාණක් ශික්ෂාපද. ඒ මොකද උනේ? ඒ කාලේ ඉක්මවා යාම. යම් දෙයක් පටන් අරගෙන මුල් කාලේ ගොඩාක් ඒවට ආශ්‍රව ධර්ම නැහැ. කාලේ ඉක්මවා යද්දී අරමුණු වෙනස් වෙනවා. ආශ්‍රව ධර්ම පහළ වෙනවා. නිවන් මගින් බැහැර වෙනවා. වෙනත් අරමුණු සොයාගෙන යනවා. හරි. ඒතර මේක ධර්මතාවයක්. මේක ධර්ම හොත්තට නුවණින් සිහිනුවණින් හිටියේ නැත්තම් සිහිනුවණින් යුක්තව කටයුතු කරේ නැත්තම් සිහිනුවණින් යුක්තව ලෝකයේත් එක්ක ගනුදෙනු කරේ නැත්තම් මේ ආසවට්ටානීය ධර්ම අපේ ජීවිතේට බලන්න පාවිද? මේ ආසවට්ටානීය ධර්ම අපේ ජීවිතේට බලන්න පාවිද? බලපානවා. ඉතින් ඒක නිසා හොඳට තීරුම් ගන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉලක්ක වෙලා තියෙන්නේ ආර්ය සත්‍ය අවබෝධයටයි. චතුරාර්ය සත්‍ය අවබෝධයටයි. නිවන් මඟ දියුණු කරගන්නයි. ඒ පරම සුන්දර පිවිතුරු නිවනයි ඉලක්ක වෙලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුල. ඒක නිසා පින්වත්නි අපි ධර්මයක් අහනවද යම් ධර්මයක් ඒ ධර්මයේ ගැඹුරු වෙන්න පුළුවනි. ඒ ධර්මය අපිට නොතේරෙනව වෙන්න පුළුවන් එකපාරින්ම. හැබැයි අපි තේරෙන දේ නම් ආපහු යෝනිසෝ මනසිකාරය කරන්න දෙයක් තියෙනවද? අහනකොටම තේරෙනවා නම් ඒකේ නුවණින් විමසන්න දෙයක් තියෙනවද?
නුවණින් විමසන්න දෙයක් නැහැ. දැන් අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූප මේ විදිහට මේ පටිච්චසමුප්පාදේ. පටිච්චසමුප්පාදේ අපිට මතකයි. ඒ අංග ටිකම අපිට මතක. එතකොට අපි කී ඉන්නවා පටිච්චසමුප්පාදේ. අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන. ඒතර අවිද්‍යාව කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අනවබෝධය. සංස්කාර කියලා කියන්නේ කාය සංකාර වචී සංකාර චිත්ත සංකාර. හරි. ඊට පස්සේ සංකාර පත්‍ය විඥාන විඥානය කියලා කියන්නේ දැන ගැනීම. විඥාන පත්‍ය නාම රූප කියලා කියන්නේ මෙන්න මේවා. දැන් මෙහෙම අපි දැන් ඔන්න හිත ඉන්නවා. දැන් මෙතන නම් අපි සිටිවිල නවතින්නේ මෙතන නම්. එහෙනම් මේ තුල අපි ආර්ය සත්‍ය අවබෝධ කරගන්න එපා. එහෙනම් අපිට තේරෙන දේ තුල නම් අපි නවතින්නේ. තේරෙන දේ තුල නම් නවතින්නේ යෝනිසෝ මනසකාරයක් ඕනේ නැහැ. එහෙනම් යෝනිසෝ මනසකාරයක් තුලින් දකින්න දෙයක් නැහැ. නුවණින් විමසලා අවබෝධ කරගන්න දෙයක් නැහැ. හැබැයි බුදුරජාණන් ධර්මයේ තුල තියෙන්නේ නුවණින් විමසලා අවබෝධ කරගන්න දෙයක්. නුවණින් විමසලා අවබෝධ කරගන්න දෙයක්. මාර්ගයේ තුල උපදින දෙයක්. මාර්ගයේ තුල උපදින දෙයක්. ඒක නිසා හොඳට තේරුම් ගන්න අපිට තේරෙන ටික සමහර විට අපිට හිතෙන්න පුළුවන් මේ අනේ මේ ධර්මයේ තේරෙන්නේ අපිට බෑ මේවා වැඩක් නෑ මේක ප්‍රයෝජනයක් නෑ කියලා. නේ තේරෙන දේ නම් හිතින් තේරෙන තැන නම් නවතින්නේ. එහෙනම් ධර්මයේ එයා ස්පර්ශ කරන්නේ නෑ. එයාට තේරෙන දේ ස්පර්ශ කර කර තමයි සසර යන්නේ. ලෝකෙට අයිති දේ අපිට තේරෙනවා. කොච්චර තේරෙනවද කියනවා නම් කොච්චර තේරෙනව අපිට නොතේරෙන කොච්චර දේවල් විද්‍යාඥයන්ට තේරෙනවද කියන්නකෝ. අපිට නොතේරෙන දේවල් කොච්චර විද්‍යාඥයන්ට තේරෙනවද? එයාගේ දැනුම එතනනේ විද්‍යාඥයන්ට. දැන් පරමාණු මේ තාක්ෂණය දැන් ඒ පරමාණු තාක්ෂණය දැන් ඒ විද්‍යාවන් හදාරන උදවිය අපිට නොතේරෙන අපිට නොපෙනෙන අපිට හීනකින්වත් හිතන්නේ දේවල් කොච්චර හොයා ගන්නවද? ඒතර එයාගේ දැනුම එතනනේ. හැබැයි අවබෝධයක් කර යනවද? නැහැ. නේ? එතකොට තේරෙන මට්ටමේ නැවතීම නෙවෙයි නුවණින් විමසීම. නුවණින් විමසන්නේ මොකද්ද? අර බුදුරජාණන් වහන්සේගේ ධර්මය. බුදුරජාණන් වහන්සේ වදාළ දේ යෝනිසෝ මනසිකාරය කරන්න තියෙන්නේ. ඉතින් ඒක නිසා හොඳට තේරුම් ගන්න අපිට නුවණින් විමසන්න දෙයක් තියෙනවා සම්මාදිට්ඨිය උපදින්න. හරි? සම්මාදිට්ඨිය උපදින්න. පරතෝ ගෝසියයි යෝනිසෝ මනසිකාරය තුළ සම්මාදිට්ඨිය උපදිනවා. එහෙනම් මේ පරතෝ ගෝසියට ඕන කරන ධර්මය අපි පරතෝ ගෝසිය වශයෙන් අපිට ගන්න ඕනි ධර්මය අපි ඉගෙන ගන්නේ. අද මම මේ පිටුතුන් කියා දෙන්න කල්පනා කළා. බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාවක් මේ දේශනාවේ නම සත්ත සූත්‍රය. සංයුත්ත නිකායේ තුන්වෙනි පොත් වහන්සේ තුල අන්තර්ගත වෙලා තියෙනවා. ඒකමන්තං නිසින්නෝකෝ අයස්මා රාදෝ භගවන්තං ඒතද බෝච. එකක් පසක වාඩි වෙලා සිටපු රාද ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගෙන් මෙහෙම අහනවා. භගවන්තං ඒතද බෝච. භාග්‍යතුන් වහන්සේගෙන් මෙහෙම අහනවා. සත්තෝති භන්ති වුච්චති කිත්තාවතානුකෝ භන්ති සත්තෝති වුච්චති. ස්වාමීනි සත්වයා කියලා කියනවා. ස්වාමීනි කුපමණකින්ද සත්වයා වෙන්නේ? ඔන්න අපිට හොඳ ප්‍රශ්නයක්. රාද ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගෙන් ඇහුවේ. සත්වයා කියලා කියනවා කුපමණකින්ද සත්වයා වෙන්නේ? බුදුරජාණන් වහන්සේ ඉලක්කයට උත්තර දෙනවා. ලෝකේ තියෙනවා මතවාද මොකද? සත්වයා ඇත්ත, සත්වයා නැත. අර ගිය වතාවේ මට මතක විදිහට අපි ඉගෙන ගත්ත දේශනාවෙත් අපි නෑ ගිය වතාවේ ඉස්සරින් දේශනාවේ ඒ සූත්‍රේ චන්න සූත්‍රේ ආනන්ද ස්වාමීන් වහන්සේ චන්න ස්වාමීන් වහන්සේට කියා දුන්නේ කච්චානගොත්ත සූත්‍රයනේ. දැන් කච්චානගොත්ත සූත්‍රයේ තිබුණේ මේ තියෙන්නේ ඇත්ත නැත අන්ත දෙකක්. ඇත්ත නැත අන්ත දෙකක්.
දැන්ස්තුකු කච්චන ඒ බුයන ලෝකෝ අතිතංචය වන අතිතංචය. කච්චාන මේ ලෝක සත්‍යයා බොහෝකොට වාසය කරන්නේ ඇත කියන අන්තීත් නැත කියන අන්තීත්. ඇත කියන අන්තේ තමයි සාමාන්‍යයෙන් ගොඩාක් වාසය කරන්නේ. ඇත කියන අන්තිම බැහැර වෙන්නකොට යාට එන්න පුළුවන් ඊළඟ අන්තය තමයි නැත කියන අන්තේ. සත්‍යයක් ඇත සත්‍යයක් නැත. හරි? සත්‍යයක් ඇත සත්‍යයක් නැත. ඔය අන්ත දෙක. එතකොට බුදුරජාණන් වහන්සේ මේ අන්ත දෙකටම නොවැටේ. අන්ත දෙකටම අහු වෙන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ. හරි? ඔන්න බලන්නකො බුදුරජාණන් වහන්සේ දෙන උත්තරේ. රූපේකෝ රාද යෝ ඡන්தோ යෝ රාගෝ යා නන්දි යා තණ්හා තත්‍ර සත්තු තත්‍ර විසත්තු තස්මා සත්තෝති උච්චති. දැන් රාද ස්වාමීන් වහන්සේ අහන්නේ සත්‍යා සත්‍යා කියලා කියන කොපමණකින්ද සත්‍යා වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළාද රාද සත්‍යයක් නැහැ. ඒක නිසා ඔක අතහැරලා දාන්න කිව්වේ නැහැ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා රූපේකෝ රාද යෝ ඡන්தோ. රාද රූපය කෙරෙහි ඡන්දයක් තියනවාද? යෝ ඡන්தோ. යෝ රාගෝ රාගයක් තියනවාද? යා නන්දි තණ්හාවක් තියනවාද? යා තණ්හා තත්‍ර සත්තෝ අන්න එතන සත්‍යය. තත්‍ර විසත්තෝ එතන විශේෂයෙන් එතන සත්‍යය. විසත්තෝ අන්න එතන විශේෂයෙන් සත්‍යය කියලා පනවනවා. එතන සත්‍යය ඉන්නවා. ඒතර සත්‍යය ඉන්නේ කොතනද? රූපය කෙරෙහි රාගයක් තියෙනවා නම්, රූපය කෙරෙහි ඡන්දයක් තියෙනවා නම්, රූපය කෙරෙහි තණ්හාවක් තියෙනවා නම්, රූපය කෙරෙහි නන්දියක් තියෙනවා නම් එතන සත්‍යය. එහෙනම් රූපය කෙරෙහි රාගය නැත්තම් සත්‍ය නැහැ. රූපය කෙරෙහි තණ්හාවක් නැත්තම් සත්‍ය නැහැ. හරි? එහෙනම් රූපය කෙරෙහි රාගයක් තියෙනවා නම්, රූපය කෙරෙහි ඡන්දයක් තියෙනවා නම්, රූපය කෙරෙහි තණ්හාවක් තියෙනවා, එතන සත්‍යය. සත්‍යය කියලා පනවන්නේ අන්න එතන. වේදනාය යෝ ඡන්தோ යෝ රාගෝ යෝ නන්දියා තණ්හා තත්‍ර සත්තෝ තත්‍ර විසත්තෝ තස්මා සත්තෝති උච්චති. වේදනාව කෙරෙහි තණ්හාවක් තියෙනවා නම්, වේදනාව කෙරෙහි රාගයක් තියෙනවා නම්, වේදනාව කෙරෙහි නන්දියක් තියෙනවා නම් අන්න එතන සත්‍යය. විශේෂයෙන් එතන සත්‍යය කියලා. අන්න එතන සත්‍යය කියලා පනවනවා කියනවා. සත්‍යය කියලා කියනවා. එහෙනම් සත්‍යය කියන්නේ වේදනාව කෙරෙහි ඡන්දයක් රාගයක් තණ්හාවක් තියෙනවා නම්, සංඥාව කෙරෙහි ඡන්දයක් තියෙනවා නම්, රාගයක් තියෙනවා නම්, නන්දියක් තියෙනවා නම්, තණ්හාවක් තියෙනවා නම් එතන සත්‍යය. සංඥාව කෙරෙහි, සංස්කාර කෙරෙහි ඡන්දයක් තියෙනවා නම්, රාගයක් තියෙනවා නම්, නන්දියක් තියෙනවා නම්, තණ්හාවක් තියෙනවා නම් එතන සත්‍යය. විඥානයේ කෙරෙහි ඡන්දයක් තියෙනවා නම්, රාගයක් තියෙනවා නම්, නන්දියක් තියෙනවා නම්, තණ්හාවක් තියෙනවා නම් එතන සත්‍යය. එහෙනම් සත්‍යය නැත නොවේ. සත්‍යය කියලා දෙයක් කෙනෙක් නෑ නොවේ. අර ටික තියෙනවා නම් සත්‍යය ඉන්නවා. ඒ ටික නැත්තම් සත්‍යය නෑ. අර ටික තියෙනකන් සත්‍යය. ඒ ටික නැත්තම් සත්‍යය නෑ. හැබැයි අපි දැන් මේ ධර්මය කාගේ තුලින් දකින්න තියෙන්නේ? තමන්ගේ තුලින්. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දකින්න තියෙන්නේ තමන් තුලින්. දැන් හැරෙන්න තමන් දෙසට. මම කියලා මම හිත කෙනෙක් හිතන් ඉන්නවනේ.
අන්නේ දෙසට හැරෙන්න. දැන් මන් තුල මේ ටික තියෙනවද කියලා බලන්න. මොකද්ද? රූපයේ කෙරෙහි ඡන්දයක්, රාගයක්, නන්දියක්, තණ්හාවක්. වේදනා සංඥා සංකාර විඥාන කෙරෙහි මේ ටික තියෙනවද කියලා බලන්න. එතකොට දැන් ඔන්න අපිට දැන් තේරුම් ගන්න වෙනවා එහෙනම් මොකද්ද රූපය කියන්නේ කියලා. හරි? මොකද්ද රූපය කියන්නේ කියලා අපිට තේරුම් ගන්න වෙනවා. රූපය කියන්නේ මොකද්ද? සාරිපුත්ත මහ රහතන් වහන්සේ මහාති පදෝපුන් සූත්‍රයේ දේශනා කරනවා පංච උපාදානස්කන්ධය ගැන. දුක්ඛාරිය සත්‍ය ගැන තමයි එතන දේශනා කරන්නේ. ඒකේ පංච උපාදානස්කන්ධය විශේෂ කොට ගන්නවා. එරගෙන සාරිපුත්ත මහ රහතන් දේශනා කරන පංච උපාදානස්කන්ධය ගැන. ඒකෙමුත් රූපය ගැන. හරි. විස්තර වශයෙන් කතා කරන රූපය ගැන. කතමං චාවසෝ රූපං ආයුෂ්මත්නි මොකක්ද රූපය කියන්නේ? චත්තාරීච මහා භූතානි චතුන්නංච මහා භූතානං උපාදාය රූපං. රූපය කියන්නේ සතර මහා ධාතුන්ොත් සතර මහා ධාතුන්ගෙන් හටගත්තු උපාදාය රූපේනොත්. හරි උපාදාය රූපේනොත් පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා. එතකොට මේ රූපය අතන තියෙන සතර මහා ධාතුන් ගැන. කතමංචාවසු පඨවි ධාතු. දැන් මේ හොඳට තේරුම් ගන්න මේ රූපය විස්තර කරන්නේ. දැන් මේ රූපය විස්තර කරන්න යන්නේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ. කතමංචාවසු පඨවි ධාතු. පඨවි ධාතු සියා අජ්ජත්තික සියා බාහිර. පඨවි ධාතුව තියෙනවා ආධ්‍යාත්මික පඨවි ධාතුවකුයි බාහිර පඨවි ධාතුව. මොකද්ද මේ විස්තර කරන්න යන්නේ? රූපය. රූපය. පඨවි ධාතුව තියෙනවා ආධ්‍යාත්මික පඨවි ධාතුවකුයි බාහිර පඨවි ධාතුවකුයි. කතමංචාවසු ආධ්‍යාත්මික පඨවි ධාතු. ආධ්‍යාත්මික පඨවි ධාතුව මොකද්ද? ඒක තමයි තියෙන කේසා ලෝමා නකා දන්තා තචු මන්සන් මෙහෙම දේශනා කරනවා කොටස් 20ක්. යං අජ්ජත්තම් පච්චත්තං කක්කලං කරිගතං උපාදින්නම්. දෙහොම් කොටස් 20ක් දේශනා කරා. තව මේ ආධ්‍යාත්ම වශයෙන් ගන්න තියෙන තදගතිය තව යම් දෙයක් ඇද්ද? ඒ ඔක්කොමත් හරි ආධ්‍යාත්මිකයි කියලා සලකන අජ්ජත්තිකයි කියලා සලකන යං කක්කලං කරිගතං උපාදින්නම් යං ගුරුසු තදගතියෙන් යුක්ත යම් ස්වභාවයක් ඇද්ද? එය ආධ්‍යාත්මික පඨවි ධාතුවයි. එය ආධ්‍යාත්මික පඨවි ධාතුවයි. එතකොට බාහිර පඨවි ධාතුව කියන්නේ මොකක්ද? ආධ්‍යාත්මිකයි කියලා ගන්න මේ පඨවි ධාතුවට බැහැරව යම් දෙයක් ඇද්ද? පඨවි ස්වභාවයක්. තද ගතියෙන් යුක්ත ස්වභාවයක්. ගොරෝසු ගතියෙන් යුක්ත ස්වභාවයක්. කැඩෙන බිඳෙන ගතියෙන් යුක්ත ස්වභාවයක්. බාහිර වැද්ද මෙය බාහිර පඨවි ධාතුවයි. ඔන්න ආධ්‍යාත්මික පඨවි ධාතුවක් තියෙනවා. බාහිර පඨවි ධාතුවක් තියෙනවා. යං අජ්ජත්තිකා පඨවි ධාතු ච බාහිරා ච පඨවි ධාතු පඨවි ධාතුරේ වේසා. ආධ්‍යාත්මික පඨවි ධාතුවක් ඇද්ද? බාහිර පඨවි ධාතුවක් ඇද්ද? මේ පඨවි ධාතුව එකයි. මේ පඨවි ධාතුව එකයි. දෙකක් නෙවෙයි. වෙනසක් නැහැ. ආධ්‍යාත්මික පඨවි ධාතුවක් ඇද්ද? බාහිර පඨවි ධාතුවක් ඇද්ද? මේ දෙකම එකයි. තේරුණානේ?
එතන චූටි උදාහරණයක් බුදුරජාණන් දේශනා කරනවා. මේ දෙකම දැන් ආධ්‍යාත්මික පටවි ධාතුව නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයිනේ. ඒ තද ගතියෙන් යුක්ත ස්වභාවය, ගොරෝසු ගතියෙන් යුක්ත ස්වභාවය, මේ ස්වභාවය මේක නිත්‍යද අනිත්‍යද? මේක අනිත්‍යයි. මේක අනිත්‍යයි. හරි? ඒතර බාහිර පටවි ධාතුව නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. දැන් බලන්න ගන්න උපමාව සාරිපුත්ත මහරහතන් වහන්සේ බාහිර පටවි ධාතුව අනිත්‍යයි කියන්නේ සමහර කාලේ එනවා කියනවා බාහිර ආපෝ ධාතුව කිපෙනවා. සමහර විට වැස්ස වැහැලා ඔන්න ගංගා උතුරලා ගිහිල්ලා ගංගා පිටාර කරලා සමහරට මහා සාගරයත් මේ උතුරලා හරි මහා සාගරයත් සමහරට මේ විරලට මේ ඇවිල්ලා මේ පටවි ධාතුව වැහිලා යනවා කියනවා. බාහිර පටවි ධාතුව වැහිලා යනවා කියනවා. බාහිර පටවි ධාතුව අරමුණු නොවී තියෙනවා කියනවා. ඒතර වැහෙනවා කියන්නේ එතන අරමුණක් නැතර අර දැන් ආපෝ ධාතුවෙන් වැහුණට පස්සේ ගංගාවක් උතුරලා හරි ගංගාවක් උතුරලා පිටාර ගලලා පොළොව වැහුණට පස්සේ ඒ බාහිර ඒ පොළොව ගැන අරමුණක් නැහැ අපිට. පේන්නේ අරමුණ නැති වෙලා යනවා. එහෙම අනිත්‍ය වෙන්නේ. එමෙතු දැන් බලන්න ඒ ගත්ත උපමාවෙන් අපිට හොඳට තේරෙනවා. මොකද්ද මේ අරමුණ කියලා? මොකද්ද මේකේ අදහස කියලා? බාහිර ආපෝ ධාතුව කිපෙනවා. කිපෙනකොට ඒක පොළොව වහ ගන්නවා ඒකින්. බාහිර ආපෝ ධාතුව. ඒතර පොළොව අරමුණු වෙන්නේ නැහැ. ඒතර පොළොවේ අරමුණු වෙන්නේ නැහැ. අන්න බාහිර ආපෝ ධාතුව අනිත්‍යයි කියයි ඒ විදිහට. ආධ්‍යාත්මික ආපෝ ධාතු මේ පටවි ධාතුවත් අනිත්‍යයි. බාහිර පටවි ධාතුවත් අනිත්‍යයි. මේ දෙකම එකයි. මේ දෙකම එකයි. ඊට පස්සේ ආපෝ ධාතුව බලන්නකෝ සාරිපුත්ත මහරහතන් දේශනා කළා. දැන් මේ රූපේනේ විස්තර කරන්නේ. කතමංචාවසෝ ආපෝ ධාතු. ආපෝ ධාතු සියා අජ්ජත්තිකා සියා බාහිරා. ආපෝ ධාතු ආධ්‍යාත්මිකව තියෙනවා බාහිරව තියෙනවා. කතමංචාවසෝ අජ්ජත්තික ආපෝ ධාතු. මොකද්ද මේ ආධ්‍යාත්මික ආපෝ ධාතුව? පිත්තං සෙම්හං පුබ්බෝ ලෝහිත මේ කොටස් ටික. හරි? ඒතර බාහිර ආපෝ ධාතුව ආධ්‍යාත්මික වශයෙන් ගන්න වැగిරෙන ගලාගෙන යන යම් ස්වභාවයක් ඇද්ද? ඒන් බැහැර වූ යම් වැగిරෙන ගලාගෙන යන ස්වභාවයක් තියනවාද? ඒක බාහිර ආපෝ ධාතුවයි. එතන මේ ආධ්‍යාත්මික ආපෝ ධාතුවයි බාහිර ආපෝ ධාතුවයි මේ දෙකම ආපෝ ධාතුරේ වේසා. වෙනසක් නැහැ. එකම ආපෝ ධාතුවයි. කොටසක් මම කියලා මගේ කියලා අල්ලගෙන ඉන්නවා. ඒ මම කියලා මගේ කියලා අල්ලගත්තේ අවිද්‍යාව නිසා. අනවබෝධය නිසා. ඒ කොටස මම කියලා මගේ කියලා අල්ලගෙන ඉන්නවා. ඒක තුළ මට ආත්මයි. එතන ආත්මය ඒක ආත්මයි කියලා මං අල්ලගෙන ඉන්නවා. හැබැයි මේ දෙක මේකයි කියනවා. මේ දෙක මේකයි. බලන්නකො එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ දැන් ආධ්‍යාත්මික ආපෝ ධාතුව අනිත්‍යයි. බාහිර ආපෝ ධාතුව අනිත්‍යයි. දුන්නු උපමාව බලන්න බාහිර ධාතුව අනිත්‍ය බවට මේ ගංගා ඇලද මේවා සිඳිලා නැත්තට නැතිලා යනවා. එතින් පස්සේයි බාහිර ආපෝ ධාතුවක් ගැන අරමුණක් නැහැ. නැත්තට නැතිලා යනවා. දැන් වැවක් ගන්නකෝ. වැවක අපි හිඳක දැන් වැව ඉඩොරු කාලේට හිඳිනවා අපි දැකලා නැද්ද? දැකලා තියෙනවනේ. වැවේ හිඳි යනකොට දැන් ඔන්න වැවේ අන්තිමට චූට්ටක් වතුර ඉතුරු වෙනවා. දැන් අර වතුර තිබුණු හරියේ කලින් වැස්ස වහින කාලේ වතුර තිබුණු වැවේ ඒ වැව් පිට්ටනියේ දැන් වතුර නැහැ. එතන වතුර අරමුණක් නැහැ දැන්. මෙහෙම අඩු වෙලා ගිහිල්ලා අර වතුර ටිකක් සිඳිලාම යනවා. දැන් වතුර නැහැ. බාහිර ආපෝ ධාතු අනිත්‍ය. එතකොට ආධ්‍යාත්මික ආපෝ ධාතුත් විදියමයි. මේ දෙකම එකයි. ඊට පස්සේ තේජෝ. සාරිපුත්ත මහරහතන් දේශනා කරන තේජෝ ධාතුව. තේජෝ ධාතු අජ්ජත්තික සිය බාහිර. ආධ්‍යාත්මික තේජෝ ධාතුවක් තියෙනවා.
බාහිර තේජෝ ධාතුවක් තියෙනවා. ආධ්‍යාත්මික තේජෝ ධාතුව කියන්නේ මොකද්ද? මේ ශරීරයේ තියෙන උණුසුම. ආධ්‍යාත්ම මේක මම කියලා මගේ කියලා මම අල්ලගෙන ඉන්නවා. මේ උණුසුම් සිසිල් ස්වභාවය. බාහිර තේජෝ ධාතුව මේ ආධ්‍යාත්මික වශයෙන් යම් උණුසුම් සිසිල් ස්වභාවයක් තියෙනවද? එතනින් බැහැර වූ බාහිර වූ යම් උණුසුම් සිසිල් ස්වභාවයක් තියෙනවද? මේක බාහිර තේජෝ ධාතුවයි. යම් අජ්ජත්තිකා තේජෝ ධාතු බාහිරාත් තේජෝ ධාතු තේජෝ ධාතුරේ වේසා එකම තේජෝ ධාතුවයි. මේවල වෙන් කරන්න බෑ කියලා මේ කියන්නේ. මේවා අපි මේ වෙන් කරගෙන හිටියට අනවබෝධය තුල අවිද්‍යාව තුල මම කියලා මේ මගේ කියලා මගේ ආත්මය කියලා මේක වෙන් කරන්න බෑ. සාරිපුත්ත මහරහතන් දෙන මේ දෙක එකයි. මේක වෙන් කරන්න බෑ. වෙන් කරනවා නම් ඒ අවිද්‍යාව තුලයි වෙන් කරගෙන ඉන්නේ. අවබෝධය තුල මේක වෙනසක් නැහැ. එකම තේජෝ ධාතුවයි. ඊපස්සේ වායෝ ධාතු. වායෝ ධාතුවත් සාරිපුත්ත මහරහතන් දේශනා කරනවා වායෝ ධාතු සියා අජ්ජත්තිකා සියා බාහිරා. ආධ්‍යාත්මික වායෝ ධාතුවක් තියෙනවා. බාහිර වායෝ ධාතුවක් තියෙනවා. හරි? මොකද්ද ආධ්‍යාත්මික වායෝ ධාතුව? මේ ශරීරයේ තියෙන වායෝ ධාතුව. උද්දංගමා වාතා අදෝගමා වාතා. ඒ කියන්නේ ඉහළින් පිට වෙන වාතය. ඒ කියන්නේ උගුරෙන් පිට වෙන වාතය. පසුපසින් පිට වෙන වාතය. හරි? ඊට පස්සේ මේ ශරීරයේ කුසේ තැම්පත් වෙලා තියෙන වාතය. මේ ශරීරයේ තැන් තැන් වල තැම්පත් වෙලා තියෙන වාතය. ඊට පස්සේ ශරීරයේ පුරා දුවන වාතය. ආශ්වාස ප්‍රශ්වාස වාතය. මේවා ආධ්‍යාත්මික වායෝ ධාතුව. ඒතර මේ ඒ ආධ්‍යාත්මික වායෝ ධාතුවක් ඇද්ද? බාහිර වායෝ ධාතුව කියලා කියන්නේ ඒ ආධ්‍යාත්මික වායෝ ධාතුවෙන් බැහැර යම් වායෝ ධාතුවකද මේ බාහිර වායෝ මේ යම් අජ්ජත්තිකා වායෝ ධාතු බාහිරාච වායෝ ධාතු වායෝ ධාතුරේ වේ සම්මේදකයි. තික්කම එකයි කියන එක තේරෙන්නේ නැද්ද ඔබට? තේරෙන්නේ නැද්ද? දැන් ආස්වාස කරනවා කියන්නකො. ආස්වාස කරද්දී ඒ ආස්වාස වාතයේ මෙතනින් මේ නාස් කුහර දෙකෙන් ඇතුළට යනකොට ඔන්න ඒක ආධ්‍යාත්මික වෙලා. දැන් කොතනද සීමාව? නාස් කුහරේ පටන් ගන්න දැනද? මැදද? නැත්නම් නාස් කුහරේට තව ඉස්සරහින් මේ අඩියක් විතර ඉස්සරහද? සීමාවක් පනවන්න බැරි තරම්. ඒකේ සීමාවක් පනවන්න බැරි තරම් ඒ ආධ්‍යාත්මික වායෝ ධාතුවයි බාහිර වායෝ ධාතුවයි එකයි. හැබැයි කොටසක් මම අල්ලගෙන ඉන්නවා මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා. අනවබෝධය තුල මේ දෙකම එකයි කියනවා. මේ දෙකම අනිත්‍යයි කියනවා. ඔන්න සතර මහා ධාතුන් සාරිපුත්ත මහ රහතන් වහන්සේ විස්තර කළා. රූපය සතර මහා ධාතුන් කියන්නේ රූපය. දැන් සාරිපුත්ත මහ රහතන් වහන්සේ දැන් ඔන්න අර ආධ්‍යාත්මික පඨවි ආපෝ තේජෝ වායෝ කියලා ටිකක් අපි මම කියලා මගේ කියලා අල්ලගෙන ඉන්නවා. ඒක තමයි රූපය. ආධ්‍යාත්මික රූපය. බාහිර පඨවි ආපෝ තේජෝ වායෝ කියලා ටිකක් තියෙන එක බාහිරයි. මේ දෙකම එකයි. දැන් සාරිපුත්ත මහ රහතන් දේශනා කරනවා ඒ සූත්‍රය බලන්නකො මහාතිපදමුන් සූත්‍රය. මේ රූපය එහෙම නැත්නම් රූප උපාදානස්කන්ධය කියන එක රූප උපාදානස්කන්ධය කියන එක විස්තර කරන්නේ. ඊට පස්සේ බලන්න කොච්චර මේක නුවණින් ගැඹුරින් නුවණින් හොද්දට විවේක බුද්ධියෙන් ඔබ කල්පනා කරනවා නම් හරි මේ ආවට ගියාට මේ දුවපැන නෙවෙයි. හොද්දට සිහිනුවණින් ඔබ කල්පනා කරනවා නම් මේ ධම්ම පරයය සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කරනවා. අජ්ජත්තිකං චේව ආවුසෝ චක්කුං අපරිබින්නං හෝති. ආධ්‍යාත්මික ඇස බිඳිලා නැත්තම් ආධ්‍යාත්මික ඇස බිඳිලා නැත්තම් ඒ කියන්නේ
ඇස පේනවා නම්. ඔබ හොඳට මතක තියාගන්න ඇස කියලා කිව්වේ දැන් මේ අපි මේ අඳුනගෙන ඉන්න මේ ඇසේ දැන් ඇසේ ඇස්පිය තට්ටු වලට පේන්නේ නෑනේ. ඇහි පේනවද ඔය වටේ තියෙන සුදු කැලලට පේනවද? ඊට පස්සේ මැද තියෙන කළු බෝලේ සම්පූර්ණ ඕකටම පේනවද? නෑනේ. ඇසේ පේන කොටසක් තියෙනවා. ඒක සතර මහා ධාතුන්ගෙන් හටගත්තු යම් උපවත් ස්වභාවයක්. උපයක් තියෙනවා. අන්නේ ඒ උපය මත තමයි බාහිරාච රූපා ආපත්තං ආගච්ඡති. බාහිර රූපයේ ඒ වර්ණය, ඒ ඡායාව, ආලෝකය පතිත වෙන්නේ අර උපය තුල. උපය මත. ඒ උපය එතන හරියට පිහිටලා නැත්තම් ඔන්න ඇස් පෙනෙන්නේ නැහැ. පෙනීම නෑ අඩුයි. ඊට පස්සේ මොකද ගන්නේ? ආයේ උපයක් තියෙන ඒ නියම විදිහට උපය තියෙන ඒ කාචයක් දාන්න ඕනි. හරි අර උපේ තියෙන එකේ දැන් ඔන්න සුද හරි අපි කියන සුද වැහෙනවා කියලා. දැන් අර උපේ උපවත් බව අර බාහිර රූපේ ඒ ඡායාව පතිත වෙන්න පුළුවන් ඒ ස්වභාවය වැහිලා. දැන් ඒක ටික අයින් කරන්න ඕනි. ඒ සුද. හරි. අයින් කරලා සමහරට කාචිකුත් දානවා. ඉතින් කාචි නැත්තම් පේන්නේ නැහැ සමහරට. අර සුද වුණාට පස්සේ පේන්නේ නැහැ සමහරට. අර උපවත් භවයේ ඒ පේන කොටසේ උපවත් බව නැති වෙලා ගිහිල්ලා. අර ඡායාව පතිත වෙන්න පුළුවන් ස්වභාවය. ඇස ඒක හොඳට තියෙනවා නම් එහෙම නැත්නම් ඒක අපි තුමු ඒක හොඳට තියෙනවා එහෙම නැත්නම් හොඳට තියෙන විදිහට හදලා තියෙනවා කාචයක් හරි දාලා අජ්ජත්තිකං චේවා උසු චක්කුං අපරිපින්නං හෝති බාහිරාච රූපා ආපාතං ආගච්ඡති. බාහිර රූපයේ ඡායාව ඇසේ පතිත වෙලා. හැබැයි ඒකට මානසිකාරය යොමු වෙලා නැහැ. න තජ්ජස්ස සමන්නාහාරෝ හෝති. මානසිකාරය යොමු වෙලා නැහැ. පේන්නේ. සාරිපුත්ත මහරහතන් දේශනා කරනවා අජ්ජත්තිකං චේව ආවුසෝ චක්කුං අපරිබින්නං හෝති. ආශ්මත්නි මේ ආධ්‍යාත්මික ඇස බිඳලා නැහැ. බාහිරාච රූපා ආපාතං ආගච්ඡති. බාහිර රූපයේ ඡායාව අර උපවත් භවයේ පතිත වෙලා. තජ්ජෝව සමන්නාහාරෝ හෝති. ඒකට මානසිකාරය යොමු වෙලා අවධානය යොමු වෙලා. යන් තජ්ජස්ස විඥාන භාගස්ස පාතුභාව හෝති. අන්න එතන ඊට අදාළ විඥානීය පිහිටනවා. කොහෙද? ඇසේ. ඒකට කියනවා චක්කු විඥානය. විඥානයේ පිහිටනවා කියලා මේ වෙනම ඉන්ද්‍රියක් ඇවිල්ලා සම්බන්ධ වෙනවද? නැහැ. විඥානයේ පිහිටනවා කියලා කොහේ හරි වෙන තැනක හැඟවිලා තියෙන විඥානයක් ඇවිල්ලා අරකේ වහ ගන්නවද? නැහැ. එහෙනම් මොකද්ද මේ? විඥානයේ පිහිටනවා කියන්නේ සිතක් ඉපදුනා. මොන සිතක්ද? දැනගැනීමේ සිතක්. දැනගැනීමේ සිත ඉපදුනා. සිතක් පහළ වුණා. හරි? සිතක් පහළ වුණා. ඒක දැනගැනීමේ සිත. ඒකට කියනවා විඥානය කියලා. අන්න විඥානය පහළ වුණා. එහෙනම් මේ සිත උපදිනකම්
රූපේ පේන්නේ. සිත උපදිනකන් රූපේ පේන්නේ. අර විඥානයේ පහළ වුණාද අන්න එතන ඒ විඥානයේ ඒ සිත ඉපදිච්ච හැටියේ එතන මොකද වෙන්නේ? ඒ තුනේ එකතු ස්පර්ශය. ස්පර්ශ කියලා 아무තු එකක් හැදෙනව නෙවෙයි. ඒ සිත උපදිනවද ඒ මොහොතට කියනවා ස්පර්ශය කියලා. තින්නං සංගති පස්සෝ. ඒ මොහොතට කියනවා ස්පර්ශය. සාරිපුත්ත මහරහතන් දේශනා කරනවා මෙන්න මේ කෙනාගේ මේ මොහොතේ යම් රූපයක් ඇත්ත. මේ මොහොතේ යම් රූපයක් ඇත්ත. රූපපාදානස්කන්ධේ සංඝං ගච්ඡති. රූපපාදානස්කන්ධය කියන පැනවීමට යනවා. ගණන් ගැනීමට යනවා. රූපපාදානස්කන්ධේ සංඝං ගච්ඡති. මේ මොහොතේ යම් විඳීමක් ඇත්ත. වේදනෝපාදානස්කන්ධේ සංඝං ගච්ඡති. මේ මොහොතේ යම් හඳුනා ගැනීමක් ඇත්ත. සංඤ්ඤුපාදානස්කන්ධේ සංඝං ගච්ඡති. මේ මොහොතේ යම් සංස්කාරයක් ඇද්ද. සංඛාරූපාදානස්කන්ධේ සංඝං ගච්ඡති. මේ මොහොතේ යම් විඥානයක් ඇද්ද. විඥානෝපාදානස්කන්ධේ සංඝං ගච්ඡති. එනං එතන පංච උපාදානස්කන්ධය හැදුනා. එනං එතන කොහේ හරි තිබුණු පංච උපාදානස්කන්ධයක් ඇවිල්ලා මෙතන හැදුනද නැහැ. එතන හැදුනා මොකද්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය. කොතනද? අන්නර ආධ්‍යාත්මික ඇසයි බාහිර රූපයයි සිතයි එකතු වෙච්ච තැන. එහෙනම් ආධ්‍යාත්මික රූපය කියන එකයි බාහිරාච රූපා බාහිර රූපය කියන්නේ බාහිරත් තියෙන රූපය කියන පඨවි ආපෝ තේජෝ වායෝ. ඒතර මේ දෙක මේකයි කියලා. මුලින්ම සාරිපුත්‍ර මහ දේශනා කළේ මොකටද මේ? මේ දෙක මේකයි. ආධ්‍යාත්මික පඨවි ධාතුවක් ඇද්ද? ආධ්‍යාත්මික ආපෝ වායු තේජෝ වායෝ මේ සතර මහා ධාතුන් ඇද්ද? බාහිර පඨවි ආපෝ තේජෝ වායු සතර මහා ධාතු මේ කොහොම එකයි කියලා දේශනා කරන වෙන්නේ මෙතෙන් එන්නයි. කොතෙන්ද? ආධ්‍යාත්මික ඇසයි. ආධ්‍යාත්මික ඇස කියලා කියන්නේ සතර මහා ධාතුන්. බාහිරාච රූපා සතර මහා ධාතුන්. මේ කොහොම එකයි. එතන වෙනසක් නැහැ. සිතක් උපදිනවා විඥානය උපදිනවා සිතක් පහළ වෙනවා. ඒ මොහොතේ රූප වේදනා සංඥා සංකාර විඥාන හටගන්න. එතකොට ඒ මොහොතේ මම කවුද? ඒ රූපාදානස්කන්ධය තුලමයි මමත් ඉන්නේ. ඒ වේදනා උපාදානස්කන්ධයමයි මම කියලා හිතාගෙන ඉන්නෙත්. අය 아무තු මමක් නැහැ. ඒ සංඥා උපාදානස්කන්ධයමයි මම කියලා හිතන් ඉන්නේ. අය 아무තු මමක් නැහැ. ඒ සංස්කාර විඥාන උපාදානස්කන්ධමයි මම කියලා හිතන් ඉන්නේ. 아무තු මමක් නැහැ. ඔන්න ඇයි මෙතන මේකට ඇරෙන්නේ? එතන ඒ හටගන්න එතන ඒ රූපය මම කියලා අල්ලගෙන ඉන්නවා. ඒක මගේ කියලා මං හිතන් ඉන්නවා. ඒක මගේ ආත්ම. ඒ ඇසින් දකින රූපයට අපි හිතමු අපිට ඒ ඇසින් දකින රූපයට කැමැත්තක් ඇති වුණේ නැහැ කියලා. ඒකට අමනාපයක් හටගත්ත කියන්නකෝ. එතන පංච උපාදානස්කන්ධය හැදෙන්නේ නැද්ද? හැදෙනවා. අපි අමනාප පුජ්‍යලේ කියන්නකෝ අපේ ඇසට දැක්කේ. එතකොට පංච උපාදානස්කන්ධය හැදෙන්නේ නැද්ද? හැදෙනවා.
එහෙනම් එතන රූප උපාදානස්කන්ධය හැදෙන්න එතන තණ්හාව තියෙන්න ඕනේ. ඒ තණ්හා පච්චය උපාදානං, තණ්හාවෙන් උපාදානය වෙන්නේ ඒක. එහෙනම් අන්නේ රූපයට රූපයට අපේ හිතේ මොකද්ද? යෝ ඡන්தோ ඡන්දයක් තියෙනවා. යෝ රාගෝ රාගයක් තියෙනවා. යෝ යා නන්දියක් තියෙනවා. යා තණ්හාවක් තියෙනවා. ඒක උපාදානයක් වෙන්නේ. එතකොට ඒ මොහොතේ හටගන්න ඒ රූපය තව මොහොතකින් නිරුද්ධයි. ඇයි ඒ? තව මොහොතකින් සමහරට අපිට සද්දයක් ඇහෙනවා. අජ්ජත්තිකං චීවාවසෝ සෝතං අපරිපින්නං හෝති. ආධ්‍යාත්මික කන බිඳිලා නැහැ. ආධ්‍යාත්මික කන කියන්නේ සතර මහා ධාතුගෙන් හටගත්තු යම් පටලමය ස්වභාවයක්. ඒක තමයි කම්පණය වෙන්නේ. ශබ්ද තරංග වදිද්දී කම්පණය වෙන්නේ. සමහරට ඒ පටලමය වූ ස්වභාවය තදයි නම් කම්පණය වෙන්නේ කන් ඇහෙන්නේ. සමහරට ඒ පටලමය ස්වභාවය ඒ පටලමය ස්වභාවය ඉරිලා ගිහිල්ලා නම් ඒක ඩැමේජ් වෙලා නම් තුවාල වෙලා නම් කන් ඇහෙන්නේ. කන් අඩි පැලිලා කියන්නේ. ලොකු සද්දකදී අපිට දරා ගන්න බැරි ලොකු සද්දකදී සමහරට මේ කම්බරේ පළුදු වෙනවා. අපි කියන්නේ කම් පැලෙන්න කෑ ගැහුවා කියලා කියන්නේ. හරි. එතකොට ආධ්‍යාත්මික කන ඔන්න බින්නම් හොති බිදිලා. දැන් අතන කියන්නේ අජ්ජත්තිකං චේවාවසෝ සෝතං අපරිවින්නං හොති. මේ හොඳට තියෙනවා කන කම්බරේ. ඒ සතර මහා ධාතුන් හටගත්තු දෙයක්. ඒක තිබුණා කියලා හෙන්නේ නැහැ. ඒක තිබුණා කියලා ඇහෙන්නේ නැහනේ. ඒකේ කොච්චර සද්දයක් වැදුනත් ඇහෙන්නේ නැහනේ. බාහිරාච සද්දා ආපාතං ආගච්ඡති. බාහිර සද්දයක් ඒ කනේ ඒ පටලේ ස්පර්ශ වෙනවා, වදිනවා. ඒත් ඇහෙන්නේ නැහනේ. සාරිපුත්ත මහරහතන් දේශනා කරනවානේ එහෙම ආධ්‍යාත්මික කන හොඳට තිබ්බට බාහිර ශබ්දයක් එකේ වැදුනට ඇහෙන්නේ නැහැ. ඇයි ඒ? මානසිකාරිය මිලා නැති නිසා. හරි? න තජ්ජස සමන්නාහාර හෝති. මානසිකාරිය මිලා නැහැ. එහෙනම් මානසිකාරිය යොමු වුණාට පස්සේ තමයි ඒක දැනගැනීමේ සිත උපදින්නේ. ඒක දැනගැනීමේ සිත උපදින්නේ. දැනගැනීමේ සිත ඉපදුනා කියන්නේ සිතවිල්ල පහළ වුණා කියලා කියන්නේ ඔන්න විඥානයේ පිහිටිය කනේ සෝත විඥානයේ. විඥානයේ කනේ පිහිටිය. ඒ දැනගැනීමේ සිත ඉපදිනවත් එක්කම අය අතරක් නැහැ. ඉපදිනවත් එක්කම ඉපදීමම ඒතර ආධ්‍යාත්මීය කණයි බාහිර ශබ්දයයි අර සිතයි විඥානයයි එකතු වුණා ඔන්න ස්පර්ශය. ඔන්න ශබ්දය ඇහුණා. ශබ්දය ඇහුණා. එතකන් හිත උපදිනකන් හිත පහළ වෙනකන් විඥානය හට ගන්නකන් ශබ්දය ඇහෙන්නේ. හරි? එහෙනම් ඒ ශබ්දය ඇහෙනකන් මෙතනදී ආධ්‍යාත්මික වශයෙන් තියෙන්නේ නිකන් පටලයක් විතරයි. දැන් මේ ශබ්දය ඇහෙන වෙලාවට ඇහි විඥානේ පිහිටලා නැහැ. එතන තියෙන්නේ නිකන් කාචයක් විතරයි. උපවත් බවක් විතරයි. උපවත් බව තිබුණාට රූප පේන්නේ නැහැ. මේ පටලයේ තිබුණාට ශබ්ද ඇහෙන්නේ නැහැ. ඒකේ ශබ්දයක් වැදුනත් ශබ්දය ඇහෙන්නේ නැහැ. බාහිර ශබ්දයක් ඇවිල්ලා තරංගයක් ඇවිල්ලා අරකේ ගැටුණත් ශබ්දය ඇහෙන්නේ නැහැ. සිත උපදින්න ඕනි. විඥානය උපදින්න ඕනි. විඥානය පහළ වෙන්න ඕනි. ආන්නේ මොහොතේ ඒ මොහොතේ ඒ කෙනාගේ යම් රූපයක් ඇත්ත.
රූප උපාදානස්කන්ධේ සංඝාංගච්ඡති. ඒ මොහොතේ කෙනාගේ යම් විදීමක් ඇද්ද වේදනා උපාදානස්කන්ධේ සංඝාංගච්ඡති. ඒ මොහොතේ කෙනාගේ සංඥාවක් ඇද්ද සංඤ්ඤුපාදානස්කන්ධේ සංඝාංගච්ඡති. ඒ මොහොතේ කෙනාගේ සංස්කාරයක් විඥානයක් ඇද්ද ඒ උපාදානස්කන්ධ වලට පැනවීමට යනවා, ගණනය කිරීමට යනවා, ගණන් ගැනීමට යනවා. එහෙනම් හොඳට ඔබ තේරුම් ගන්න, හොඳට ඔබ තේරුම් ගන්න, ඒ රූපයට අපේ තණ්හාවක් හටගන්නේ, ඒ රූපය කෙරෙහි තණ්හාවක් හටගන්නේ, ඡන්දයක් හටගන්නේ, ඒ රූපය කෙරෙහි රාගයක් උපදින්නේ, නන්දියක් උපදින්නේ ඒ රූපයේ ඇත්ත ස්වභාවය නොතේරෙන නිසා. ඒ වේදනාවට රූපය කියනකොට මෙතන ගන්න මේ රූපය කියලා කියන්නේ ඇසේ හටගන්න රූපය, කනේ හටගන්න රූපය, නාසයේ හටගන්න රූපය. හරි? ඊට පස්සේ දිවේ, කයේ, මනසේ හටගන්න රූපය. ඒ රූපයට තණ්හාවක්, ඡන්දයක්, රාගයක්, කැමැත්තක් උපදින්නේ ඒක යථා ස්වභාවය දන්නේ නැති නිසා. යථාර්ථය මොකද්ද? යථා ස්වභාවය මොකද්ද? ඒක අනිත්‍යයි. ඒ මොහොතේ හට අරගෙන දැන් ඇසේ හටගන්න රූපය සත්‍යයක් කෙනෙකුට අරගෙන යන්නේ අනිත්‍ය විලාන්නේ. අපි හිතමු ගොඩාක් වෙලා අපි රූපේ දිහා බලන් ඉන්නවා කියලා. රූපේ දිහා බලන් ඉන්නකොට අපි හිතමු මල් පොකුරක් දිහා බලන් ඉන්නවා කියලා. ඒ මල් පොකුර දිහා බලන් ඉන්නකොට ඒ මල් පොකුරේ අපිට පෙති, ඊට පස්සේ පාට, රේණු, ඒකේ තියෙන කොළ, ඒකේ තියෙන නටුව ඔක්කොම අපිට අරමුණු වෙනවනේ. නේ ඒ අරමුණු වෙනවා කියන්නේ අර බලන් ඉන්නකොට ඒ අරමුණු වෙනවා කියන්නේ ඒ මොහොතින් මොහොත මානසිකාරයේ වෙනස් වෙවි විඥානය හට ගන්නව නැති වෙනවා. මානසිකාරයේ වෙනස් වෙවි විඥානය හට ගන්නව නැති වෙනවා. එක දිගට රූපයක් දිහා බලන් හිටියත් දැන් අපි මේ පොත් වහන්සේ බලන් ඉන්නවා කියලා පොත් වහන්සේ දැන් අපි කියවන යනවා. කියවන යනවා කියලා කියන්නේ දැන් මෙතන අපි තුමු සවැත් නුවර කියලා ගහලා තියෙනවා. සවැත් නුවර. ඒතර සවැත් නුවර කියන එක අපිට කියවන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ මානසිකාරය වෙනස් වෙන නිසා තමයි. දැන් සයන්න අපි අඳුන ගන්න ඕනේ. හරි? ඒ කොච්චර දේවල් මේ එක ශරණයකින් අපි කරනවද කියලා කියන්නකෝ. සයන්න කියන එක තියෙන එක අඳුන ගන්න ඕනේ. ඒකේ ඔන්න ඇලේ තියෙනවා. දැන් සෑ ඊට පස්සේ වයන්න තියෙනවා. ඒකටත් ඇලයක් තියෙනවා. වැ. ඊට පස්සේ තයන්න තියෙනවා. ඒක හල් කරලා තියෙනවා. සවැත්. ඉතින් මේවා අපිට වෙනම අඳුරගන්න. දැන් මේක කියවන යනකොට මේ ඇසින් දකින රූපේ මේකේ මානසිකාරය වෙනස් වෙන්නේ නැත්නම් අපිට සවැත් නුවර කියලා කියන්න පුළුවන් වේද? ඒ මානසිකාරය වෙනස් වෙන ඒ මොහොතක් ගානේ සිත හට ගන්නව නැති වෙනවා. විඥානය හට ගන්නව නැති වෙනවා. එහෙනම් ඒ රූපයක් දිහා බලන් ඉන්න යම් විනාඩියක් ඇද්ද ඒ විනාඩියේවත් එතන හටගත්තු රූපය නිට්ටය නෑ. හැබැයි හැම මොහොතකම එක්ක රූපයක් මේ ඇසේ රූපය හට අරගෙන එක්ක කනේ රූපය හට අරගෙන එක්ක නාසී, දිවි, කයේ, මනසී රූපය හට අරගෙන හැම මොහොතකම ඒ කියන්නේ ස්පර්ශයෙන් නිදහස් වෙන්න බෑ කියලා කිව්වේ. හැම ගහපු එළදෙනක් කිව්වේ ඒකනේ. ඒ කියන්නේ ස්පර්ශයෙන් මිදුණු එක මොහොතක් නැහැ. ස්පර්ශයෙන් මිදුණු එක මොහොතක් නැහැ. ස්පර්ශයෙන් මිදුණු එක මොහොතක් නැහැ කියලා කියන්නේ හැම වෙලාවකම එක්ක ඇසුයි, එක්ක කනේ, නාසයේ, දිවේ, කයේ, මනසේ රූපය හට අරන්, වේදනාව හට අරන්, සංඥා, සංකාර, විඥාන පංච උපාදානස්කන්ධය සකස් වෙලා. ඒ පංච උපාදානස්කන්ධයට අපේ ඇලීමක් තියෙනවා. ඒකට අපේ රාගයක් තියෙනවා. ඒකට අපේ නන්දියක් තියෙනවා. ඒකට අපේ තණ්හාවක් තියෙනවා.
එහෙනම් ඒ හැම මොහොතකම හැබැයි හොඳට මතක තියාගන්න හැම මොහොතකම මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදාන තියෙනවා කියලා කියන්නේ නිට්ටය වූ මේ ටික තියෙනවා කියන එක නෙවෙයි. අනිත්‍ය වෙනවා. හට ගැනීමක් නැතිවීමක් තියෙනවා. යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. හේතු ප්‍රත්‍යයෙන් හට ගන්න දේ හේතු නැතිලා යනවා. එහෙනම් හට ගන්න දේ නැති වෙලා යනවා නිරුද්ධ වෙනවා. මෙහෙම ස්වභාවයක් තියෙනවා. ඒක අනවබෝධය නිසා මට හිතෙනවා මම දිගට ඉන්නවා. මට හිතෙනවා බාහිර ඔයා දිගට ඉන්නවා. රූප දිගට තියෙනවා. එහෙම හැඟීමක් එන්නේ මොකද? අර හට ගැනීම නැතිවීම පේන්නේ නැති නිසා. ඒක දකින්න නැති නිසා. ඒ සම්බන්ධයෙන් මනසකාරයක් නැති නිසා. එහෙනම් ඔන්න හැම මොහොතකම දැන් තියෙනවනේ අනවබෝධයෙන් යුක්ත කෙනාට මේ රූපය කෙරෙහි ඡන්දයක් රාගයක් නන්දියක් තණ්හාවක් වේදනා සංඥා සංකාර විඥාන කෙරෙහි මේ නන්දියක් රාගයක් තණ්හාවක් මේ කැමැත්තක්. හරි එහෙනම් එහෙම තියනවාද? තියෙන යම් මොහොතක් ඇද්ද? ඒ හැම මොහොතකම සත්වයා. ඔන්න සත්වයා. හැබැයි සත්වයා නිට්ටයද? නෑ. යම් කිසි කෙනෙක් කිව්වොත් සත්වයා නැත කියලා ඒත් වැරදි. යම් කිසි කෙනෙක් කිව්වොත් එහෙම සත්වයා ස්ථිරව ඇත කියලා ඒත් වැරදි. ඇයි? ඇත්ත නැත්ත මේ දෙකම අන්ත දෙකක්. මේ දෙකම අන්ත දෙකක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. හේතු ප්‍රත්‍යයෙන් හටගන්න දේ හේතු නැති වෙනකොට නැති නිරුද්ධ වෙනවා. මෙහෙම ස්වභාවයක්. ඇත්ත නැත්ත අන්ත දෙකම බුදුරජාණන් ධර්මයේ තුල නැහැ. හේතු ඇති වෙනකොට ඇත, හේතු නැති වෙනකොට නැත. අර අන්ත දෙකම නැහැ. එහෙනම් ওই අන්ත දෙකටම වැටෙන්නේ නැහැ. ওই අන්ත දෙකම නිවන් මගෙන් බැහැරයි. හරි? හේතු ඇති වෙනකොට ඇත, හේතු නැති වෙනකොට නැත. බුදුරජාණන් දේශනා කරන සේතාපි රාද කුමාරකාවා කුමාරිකායෝවා පංස්වාගාරකේහි කීලන්ති. රාද යම්කිසි පුංචි කුමාරයෙක් හරි කුමාරික පොඩි දරුවෝ සෙල්ලම් ගෙවල් වල සෙල්ලම් කරනවානේ. පුංචි දරුවෝ සෙල්ලම් ගෙවල් වල සෙල්ලම් කරන එක මේ කියන්නේ කීලන්ති. යාව කීවන් තේසු පංස්වාගාරකේසු අවිගත රාගා හොන්ති. අවිගත ඡන්දා, අවිගත පේමා, අවිගත පිපාසා, අවිගත පරිලාහ, අවිගත තණ්හා තාවතානි පංස්වාගාරකානි අල්ලීයන්ති කේලායන්ති දනායන්ති මමයන්ති. අර පුංචි දරුවෝ අර පුංචි ළමයි අර සෙල්ලම් කරනකොට ඒ පුංචි ළමයින්ට ඒ පුංචි ළමයින්ට සෙල්ලංගයක් නෙවෙයි. ඒ ලෝකේ කට්ටිය ඉන්නේ. ඒ පුංචි ළමයා ඉන්නේ ලෝකේ. පුංචි දරුවෝ සෙල්ලංගේ බත් වෙනවා. බත් වෙනකොට මේ බත් වෙන මේ ඩොකු කෙනාට තේරුණාට මේ ළමයි මේ සෙල්ලංගේවල්නේ කියලා සෙල්ලංගේවල් මේ සෙල්ලම් කරනවනේ කියලා අර පොඩි ළමයන්ට ඒක සෙල්ලමක් නෙවෙයි එයාගේ ජීවිතේ. සමහර පුංචි ළමයි රෙදි කෑල්ලක් අරගෙන සමහර විට සිවුරක් වගේ දාගන්නවා. දාගෙන සමහර විට කොළ කෑල්ලක් අරගෙන වටා පොතක් වගේ තියාගෙන බණක් කියනවා. ඒ කෙනාගේ ඒක සෙල්ලමක් නෙවෙයි එයාට. හරි එයාට ඒක එයා විලාවේ හාමුදුරු කෙනෙක්. අපිටත් අත්දැකීම් තියෙනවා පුංචි ළමයි. එයාට ඒක හාමුදුරු ඒකට බැසගෙන ඉන්නේ එයා. හරි බුදුරජාණන් දේශනා යතෝචකෝ රාද්ද කුමාරිකාවා කුමාරිකායෝවා තේසු පංස්වාගාරික විගත රාගා විගත ඡන්දා විගත පේමා විගත පිපාසා විගත පරිලාහ විගත තණ්හා අතකෝතානි පංස්වාගාරකානි හත්තේහිච පාදේහිච විකිරන්ති.
විදමන්ති. අර පුංචි දරුවා අර සෙල්ලම් කරන පුංචි දරුවන්ට ඒක දැන් ඔන්න එපා වෙනවා. එපා වුණාට පස්සේ දැන් අර සෙල්ලංගවල සුණු විසුණු කරලා දානවා. අතින් පයින් ගහලා. සුණු විසුණු කරලා දානවා. එතකොට අර යාන සෙල්ලංගේ කොටස්කාරයක්ද? නැහැ. ඒක එපා වෙලා යාට. බුදුරජාණන් ඒවමේවකෝ රාද ඒ වගේ තුම්මේ රූපම් විකිරත. රාද මේ රූපය විකිරත. මේක විසුණු කරන්න. විසිරුලා දාන්න. විදමත මේක සුණු විසුණු කරලා දාන්න. විද්දන්සීත මේක කෑලි වලට කඩලා ඒ කියන්නේ මේ රූපය නිරුද්ධ කරන්න කියන එකයි. මේ රූපය නිරුද්ධ කරලා දාන්න. රූපය නිරුද්ධ කරන්න කියලා කියන්නේ මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු මේ රූපය කෑලි වලට කඩන්න කියන එක නෙවෙයි. අර රූප උපාදානය. එතනනේ රූප උපාදානය. මේ රූපයනේ මේ විසිරලා දාන්න කියලා කියන්නේ. ඒ රූපය හටගත්තේ කොහෙද? ඒ රූපය කියන්නේ එතකොට ඒ රූපය කියන්නේ ඒ රූපය හටගත් අර මොහොතනේ. ආධ්‍යාත්මික ඇසයි බාහිර රූපයයි සිතයි එකතු වෙච්ච මොහොතනේ. නේ? ඒ මොහොතනේ. ඒකේ නාගෙන යන් රූපයක් ඇත රූපාදනකන්දේ සංඝං ගච්ඡති. ඒ රූපේ නෙමෙයි. එහෙනම් ඒක විසිරලා දාන්න නම් ඒකේ තියෙන ඡන්දයයි නැති කරන්න තියෙන්නේ. ඡන්දේ නැති කරන්න රූපේ අනිත්‍යයි බලන්න තියෙන්නේ. රූපේ අනිත්‍ය ස්වභාවය බලන්න තියෙන්නේ. ඒ රූපේ දුක්ඛටයිති ස්වභාවය. ඒකේ අනාත්ම විශේෂයෙන් රූපේ අනාත්ම ස්වභාවය. විශේෂයෙන් රූපේ අනාත්ම ස්වභාවය. වේදනාවේ අනාත්ම ස්වභාවය. සංඥාවේ සංස්කාරයේ විඥානයේ අනාත්ම ස්වභාවය. අපි හැම වෙලාවෙම මේක මම කරගෙන මගේ කරගෙන මගේ ආත්ම ඒ රූපය තුල මම ඉන්නවා. හරි? මමින් තොරව අපිට දෙයක් නැහැ. ඒ හැමතැනම මම ඉන්නවා. මම කරගෙනයි මම අනිත් දේවල් දිහා බලන්නේ. ධර්මය අහන්නෙත් මම කරගෙන. මුලින් අපිට ඉතින් ඒකෙන් බැරි වෙන්න බෑ. නමුත් අපිට තේරුම් ගන්න මෙන්න මෙහෙම දෙයක් මේකේ තියෙන්නේ කියලා. හොඳට ඔබ තේරුම් ගන්න පින්වත්නි. එතකොට අන්න මේ විදිහට නම් මේ රූපය නැති කරලා දැම්මොත් රූපේ නැති කරනවා කියලා කියන්නේ මේ ඇසින්දගෙන රූපය කඩාමින් දානවා කියන එකවත් මේ ඇඟ කපලා කෑලි වලට දාලා වෙලා මේ කුඩු කරලා දානවා කියනවත් නෙමෙයිනේ. රූපය කියලා කියන්නේ රූප උපාදානයනේ. උපාදානස්කන්ධයනේ. අන්නේ ඒක ඒ රූපාදානස්කන්ධය ඒ රූපය තමන්ට පුළුවන් නම් ඒක විසිරලා දාන්න. ඡන්දේ නැතිලා යනවා. ඡන්දේ නැතිවීම තුළයි ඒක විසිරෙන්නේ. ඡන්දේ නැතිවීම තුළ රාගේ තණ්හාව. ඒ ඡන්දේ රාගේ තණ්හාව නැති කරන්න නම් ඒක යථාර්ථය දකින්න වෙනවා. ආන්න එතකොට ඒ ඡන්දේ රාගින ඒව නැති වුණොත් සත්‍යය නැහැ. ස්ථිර වශයෙන් ඒ සත්‍යය නැහැ. නිරුද්ධ වෙලා යනවා. එහෙනම් ඔබ අප හැමදෙනාට මේ උතුම් ධර්මයේ හොඳට නුවණින් කල්පනා කරලා හොත්තට නුවණින් විමසලා හොත්තට මේ ධර්මයේ ගැඹුරින් කල්පනා කරලා ධර්මයේ ගැඹුරට කිමිතිලා ඒ ධර්මයේ අතපත ගන්න වාසනාව ලැබේවා. ඒ ධර්මයේ හොත්තට නුවණින් කල්පනා කරන්න වාසනාව ලැබේවා. ඒ ධර්මයේ හොත්තට නුවණින් කල්පනා කරලා සම්මාදිට්ඨිය ඇති කරගන්න, මිත්‍යා දෘෂ්ටිය දුරු කරගන්න, සම්මාදිට්ඨිය උපදව ගන්න ඔබ හැමදෙනාට වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. පින්වත්නි, අදවසේ මේ සම්මාදිට්ඨි සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ පින්වත් සාම පියාණන්, කමණි දියණිය, තලගල මෑණියන්, නිලක්ෂි දියණිය, අනුර පෙරේරා මහතා, රන්මලී මහත්මිය, ආර්යම් ශ්‍රියානි රත්නායක මෑණියන් සහ ඉන්ද්‍රාණී මෑණියන් ඇතුළු පවුලේ සියලු දෙනාද, එංගලන්තයේ පදිංචි නෙළුම් මහත්මිය, ලොයිඩ් ප්‍රේමදාස මහතා, මහින්ද ගුණසේකර මහතා, භද්‍රා මහත්මිය, චූලනී මහත්මිය සහ
ප්‍රසන්නද සොයිසා පුතුණුවන් යන සියලු දෙනා විසින්. ඉතින් මේ පින්වතුන් මේ උතුම් දේශනාවට අනුග්‍රහය දරලා මේ පින්වතුන් ධර්ම දානමය පින රැස් කරගත්තා. මම මේ ධර්මයේ ඔබට කියා දීලා ධර්ම දේශනාමය පින රැස් කරගත්තා. ඔබ සියලු දෙනා මේ ධර්මයේ ශ්‍රවණය කරලා ධර්ම ශ්‍රවණමය පින රැස් කරගත්තා. ඉතින් අපි සියලු දෙනා රැස් කරගත්තු මේ පින් කැමති සියලුම දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙවියන්ටද ධර්ම අවබෝධයේ පිණිස මේ පින උපකාර වෙත්වා. ඒ වගේ මේ රැස් කරගත්තු සියලුම පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. මේ රැස් කරගත් පුණ්‍ය ධර්මයන් මේ පරිලෝකීය කමලාවතී මෑණියන්ට, පුංචි බණ්ඩා පියාණන්ට, ධර්මදාස මාමාට, සෝමදාස අයියා ඇතුළු මේ පරිලෝකීය සීලෝම ඥාතීන්ට, දායකත් දරු සීල පින්වතුන් නමින් අන් අයට උදව්පකාර කළ සීල පින්වතුන් නමින් අනන්ත සසර පුරාවට මේ පරිලෝකීය සීලෝම ඥාතිත මිත්‍රාදීන්ට, ඔබ අප හැමදෙනා නමින් නැසී මේ පරිලෝකීය සීලෝම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. පරලෝ ජීවිත සූපත් වෙත්වා, සපවත් වෙත්වා. සංසාර දුකින් අත් මිදෙන්න මේ පින උපකාර වෙත්වා. සුසිලා මෑණියන්ට, සාම පියාණන්ට, අනෝමා අක්කාට, රෙශ්මි දියණියට සහ දහම් චූටි පුතාට, කමනි දියණියට, තලගල මෑණියන්ට, දමයන්ති මෑණියන්ට, නිලක්ෂි දියණියට, අනුර පෙරේරා මහතාට, රන්මලී මහත්මියට සහ පුතණුවන්ට, ආර්.එම්. ඉන්ද්‍රාණී රත්නායක මෑණියන්ට, ඉන්ද්‍රාණී මෑණියන් ඇතුළු පවුලේ සියලු දෙනාටත්, එංගලන්තයේ පදිංචි නෙළුම් මහත්මිය, ටෙරන්ස් ජයතිලක මහතා, දියණියන් දෙදෙනා, ලොයිඩ් ප්‍රේමදාස මහතා, මහින්ද ගුණසේකර මහතා, භද්‍රා මහත්මිය සහ දූ දරුවන්ටත්, චූලනී මහත්මිය සහ දියණියන්ටත්, ප්‍රසන්නද සොයිසා කුමාරී මහත්මිය, සදක මහතා, දියණිය යන සියලුම පින්වතුන්ටත් මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා කියලා සිත ප්‍රාර්ථනා කරනවා. තලගල මෑණියන්ට, ලීලාවතී මෑණියන්ට, ඊ.කේ. කරුණාදාස මෑණියන්ට, නෙළුම් මෑණියන්ට සහ අනුර මහතාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ ප්‍රාර්ථනා කරනවා. දායකත් දරු සීල පින්වතුන්ට, එම පවුල් සීල දෙනාට, නන් අයුරින් උදව්පකාර කළ සීල පින්වතුන්ට උතුම් ධර්මාවබෝධයේ පිණිස මේ පින උපකාර වෙත්වා. ඒ වගේම මහමෙවුනා වාසී සීලෝ පින්වත් ස්වාමීන් වහන්සේලා ඇතුළු සීලෝ පින්වත් ස්වාමීන් වහන්සේලාටත්, අනගාരികා මෑණියන් වහන්සේලාටත්, පැවිදි අපේක්ෂක සියලු දූ පුතුන්ටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සීලෝම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජිකාවන් සීලෝම දෙනාට, ඔබ අප හැමදෙනාගේ ගුරුවර, දෙමාපිය, ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසෙත්වා. මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. හැමදෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.